සංඛ්‍යානීය ප්‍රශ්නය. පහත එක වගුවේ දැක්වෙන්නේ සසම්භාවී ලෙස තෝරාගත් කොරෝනා ආසාදිතයින් කොරෝනා ආසාදිතයින් 200 දෙනෙකුගෙන් යුතු නියදියක බීජවසන කාලයේ නැත්නම් වෛරසයට නිරාවරණය වීම සහ පළමු රෝග ලක්ෂණය පෙන්눔 කිරීම අතර කාල සීමාවයි. වගුවේ තුන්වෙනි තීරුවේ දැක්වෙනුයේ එක් පන්ති ප්‍රාන්තවලට අයත් ආසාදිතයින්ගේ මධ්‍යන්න වයසයි. දැන් මේ ප්‍රශ්නේ කියවනකොට හරි සංකීර්ණ ප්‍රශ්නයක් වගේ හිතෙනවා. මොකද මේ ප්‍රශ්නය තියෙන වචන ටිකක් බරපතලයි. ඒ වචන කියවලා මේක තේරුම් ගන්න ගියාම ටිකක් අමාරුයි කියලා අපිට හිතෙනවා. නමුත් අපි එච්චර දුර හිතන්නේ නැතුව මේ ගානට ප්‍රවිෂ්ඨ වෙලා බලමු. පළවෙනි වගුවෙන් දීලා තියෙනවා ආසාදිතයින් 200 දෙනාගේ බීජවසන කාලය සහ මධ්‍යන්න වයස සඳහා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. බලන්න මම අර කිව්ව වචනවල වැදගත්කම. ආසාදිතයින් 200 දෙනාගේ බීජවසන කාලය සහ මධ්‍යන්න වයස සඳහා මොකක්ද දීලා තියෙන්නේ? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරිනේ? පන්ති ප්‍රාන්තර වලට වෙන් කරන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා තියෙනවා. බීජවසන කාලය දින වලින් තමයි ගණනය කරලා තියෙන්නේ. 2 සිට 3 දක්වා ආසාදිතයින් ගණන 6යි. ඒගොල්ලන්ගේ මධ්‍යන්න වයස 88.5යි. අවුරුදු වලින් ගත්තොත්. මේ නෑනසෝක. මොකද්ද? මේ විදිහට ආසාදිතයින් 201 තොරතුරු දීලා තියෙනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ඒ කොටසේ පළවෙනි කොටස මේක තියෙන්නේ 2020 පේපර් එකේ. මම ඔයාලට පේපර් එක කියලා තියෙනවා. දෙදස් 20 පේපර් එකේ මේක තියෙන්නේ. මම ලින්ක් එක දාලා තියෙනවා. මේ සමහර ළමයි මැසේජ් කරනවා ලින්ක් එක ආවේ නෑ කියලා. රයිට්. ඒ පළවෙනි කොටස පහත දී ඇති දෙක වගුව පිළිතුරු සපයන පොතෙහි පිටපත් කරගෙන පන්ති මායිම පන්ති ලකුණ වැඩිවන සමුච්චිත සංඛ්‍යාතය සහ වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය යන තීරු සම්පූර්ණ කරන්න. දෙක වගුව ආසාදිතයින් 200 දෙනාගේ බීජවසන කාලය සඳහා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. රයිට්. ටේබල් එක අපි සම්පූර්ණ කරනවා මෙන්න මේ විදිහට. බලන්න. පන්ති මායිම ආසාදිතයින් ගණන පන්ති මායිම පන්ති සීමාව මොකද තියෙන්නේ? පන්ති සීමාව ඊට තියෙන පන්ති ලකුණ වැඩිවන සමුච්චිත
සංඛ්‍යාතය. ඊළඟට තියෙනවා වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. සර් 20 පේපරේද? 2020 පේපරේ. right. ඊට පස්සේ තියෙනවා 2 සිට 3 දක්වා ආසාදිතයින් ගණන 6යි 4 5 ආසාදිතයින් 90යි 6 7 ආසාදිතයින් 78යි 8 9 ආසාදිතයින් 12යි 10 11 ආසාදිතයින් 4යි 12 13 ආසාදිතයින් 4යි 14 15 ආසාදිතයින් 4යි 16 17 ආසාදිතයින් 2යි. මේ විදිහට තමයි මේ ටේබල් එක දීලා තියෙන්නේ. එතකොට දැන් අපි පේපර් එකේ මේ ප්‍රශ්නෙට උත්තර ලියනකොට පිළිතුරු පත්‍රයක් නැත්නම් පොතක් ඉල්ලගෙන මේ ටේබල් එක අපි ඒකේ සඳහන් කරන්න. මේක ඕෆ් කරන්න බැරිද ළමයි? මයික් ඕෆ් කරන්න. මයික් දාගෙන මොකද්ද මේ කරන්නේ? right. අපි මේ ටේබල් එක පිටපත් කරන්න. එතකොට ගොඩක් ළමයි කරන වැරද්දක් තමයි මේ ටේබල් එකේ මෙන්න මේ තැන් වල ඔයගොල්ලන්ට පේන ඇති අදාළ මාතෘකාවක් තියෙනවා මේ හැම කොලම් එකකටම. මෙන්න මේ මාතෘකාව ලියලා තිබුණ නැත්නම් අපි ලකුණු දෙන්නේ නැහැ මේ ටේබල් එකට දෙන සියලුම ලකුණු. හරියටම හදලා තිබුණා ටේබල් එකේ ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා පුරුද්දක් විදිහට ඉස්සලම ටේබල් එකේ ඒ උඩ තියෙන මාතෘකා ටික සඳහන් කරන්න පුරුදු වෙන්න. මොකද මේක කොහොමත් පිටපත් කරගෙන කරන්න වෙන තත්ත්වයක් හැම අවුරුද්දෙම තියෙනවා. දැන් පන්ති මායිම. ඒතර පන්ති මායිම හදන විදිහ දැන් අලුතින් කියලා දෙන්න දෙයක් නැහැ. පන්ති මායිම කරනකොට අපි මොකද්ද කරන්නේ? මෙතන 2 මේ හරිය 1 කියලා හිතුවොත් මේ දෙන්න එකතු කළ 2කින් බෙදනවා. මේ දෙන්න එකතු කළ 2කින් බෙදනවා. මේ දෙන්න එකතු කළ 2කින් බෙදනවා. ඉතින් මේවා කරන්න යන්න එපා පේපර් එකේදී අපි මේ 2යි 1යි එකතු කරලා 2කින් බෙදුවාම අපිට ලැබෙනවා 1.5යි. එතකොට පන්ති මායිම මෙතන 1.5යි. ඊට පස්සේ 3යි 4යි එකතු කරලා බෙදුවම 3.5යි. එතකොට මෙතනත් 3.5යි. එතනට එනවා 5.5යි කියලා. මේ කාගයක් හරි වැරදුනොත් ළමයි ප්‍රශ්නෙට ලකුණු හම්බ වෙන්නේ නැහැ. 5.5යි. මෙතනත් තියෙනවා 5.5යි. ඒ වගේම 7.5යි ඉතිරිය ගියන් දෙක එකතු කරලා දෙකෙන් බෙදුවම මෙතනත් 7.5යි. 9.5යි. එතනත් 9.5යි. 11.5යි. 11.5යි. 13.5යි. 13.5යි. 15.5යි. මෙතනත් 15.5යි. මෙතන 17 තියෙන්නේ. එහෙනම් මෙතන 18 තිබිය යුතුයි. මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙන අගය ලියන්න පුළුවන් 17.5යි කියලා. ඔන්න අපේ පන්ති මායිම තීරුව සකස් කරා. පන්ති ලකුණ කියලා කියන්නේ මධ්‍ය අගය. නැත්නම් අපි කියන සිම්පල් M. මධ්‍ය අගය. පන්ති ලකුණ. පන්ති ලකුණ ගන්න අපි කරන්නේ මොකද්ද? එක්කෝ මායිම් දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙම නැත්නම් සීමා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. අපි මෙතනදී සීමා දෙක එකතු කරලා බෙදුවත් මායිම් දෙක එකතු කරලා බෙදුවත් කිසි වරදක් නැහැ. මොකද පන්ති ලකුණ කියන එක ওই දෙකෙන්ම ගන්න පුළුවන්. ඒතර එකතු කරොත් අපි කරන්නේ මෙන්න මේ විදිහට මෙන්න මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට 5යි, ඒ කියන්නේ දෙකෙන් බෙදුවම 2.5යි. 4යි 5යි එකතු කරාම 9යි. එතකොට දෙකෙන් බෙදුවම 4.5යි. ඊළඟට අපිට එනවා 6.5. ඊළඟට අපිට එනවා එකතු කරලා දෙකෙන් බෙදුවොත් 8.5. ඊට පස්සේ එනවා 10.5. ඊළඟට එනවා 12.5. 14.5. ඒ වගේම අවසාන වශයෙන් 16.5 එනවා. ඔන්න පන්ති ලකුණ තීරුවත් අපි සකස් කරා.
ඊළඟට තියෙනවා වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත තීරුව හදන්න. ඒතර වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත තීරුව හදනකොට අපි සමුච්චිත සංඛ්‍යාතය වැඩි වෙන එක හදන විදිය ඔයගොල්ලෝ දන්නවා. අපිට සරලව හදන්න පුළුවන් සංඛ්‍යාතය තමයි භාවිතා කරන්න වැඩියට. මෙන්න මෙතන තියෙන ආසද්දීන් සංඛ්‍යාව සංඛ්‍යාතය. එතකොට අපි මේක තාර්කිකවම හිතුවොත් 3.5ට වඩා අඩු ආසද්දීන් ගන්න 6යි. එතකොට පළවෙනි එක 6යි කියලා ලියවෙන්නේ. ඊට පස්සේ අපි ගන්නේ 5.5ට වඩා අඩු ආසද්දීන් ඔක්කොම 96යි. ඒ විදිහට එකතු වෙවි යනවා. එතකොට අපිට එකතු කරගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට. 6යි 90ක් එකතු කරාම 96යි. 78ක් එකතු කරාම 174යි. කැලල එකක් දීලා තියෙන නිසා මේව ඉක්මනින් කරන්න පුළුවන්. ඒ වගේම ඊළඟට 186යි. ඒකට 4ක් එකතු වුණාම 190යි. 4ක් එකතු වුණාම 194යි. තව 4ක් එකතු වුණාම 198යි. ආයෙත් දෙකක් එකතු වෙනවා. එතකොට 200යි. මේ තමයි වැඩි වන සමුච්චිත සංඛ්‍යාතය. මතක තියාගන්න අහලා තියෙන්නේ වැඩි වන සමුච්චිත සංඛ්‍යාතය. එතකොට සමුච්චිත සංඛ්‍යාතයන් වැඩි වෙන පරිදි මේ තීරුව නිර්මාණය වෙන්න ඕන. ඒත් එක්කම තව තීරුවක් අහනවා. ඒ තමයි වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. අපි දන්නවා මේ වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත තීරුවේ තියෙන මේ අගයන් මුළු සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විදිහට අපිට මෙතන දක්වලා මේක හදන්න පුළුවන්. එතකොට අපි මෙතනදි කරන්නේ අපි දන්නවා මෙතන 200ට 6යි නම් 100ට කීයද? එතකොට මේක ඇත්තටම කිව්වොත් දෙකෙන් බෙදෙනවා. මෙහාට මෙහා සුළු වුණාම දෙකෙන් බෙදෙනවා. එතකොට මෙතන උත්තරේ කීයද? 3යි. අනිත් එක ගත්තත් එන්නේ 200ට 96යි නම් 100ට කීයද? එතකොට අපිට පේනවා මේ හැම ආගයක්ම දෙකෙන් බෙදුනා නම් හරි කියලා. එතකොට මෙතනට එනවා 48යි කියලා. දැන් මම ඔක ලියලියා ඉන්නේ වෙලා යනවනේ. 174 දෙකෙන් බෙදුවාම ප්‍රතිශතය එන්න ඕන. මොකද 100ට තියෙන 200ට නෙමෙයි තියෙන්නේ 100ට ගන්න නම් දෙකෙන් බෙදනවා අපි. 87යි ඊළඟට 93යි 190 දෙකෙන් බෙදුවම 95යි 194 දෙකෙන් බෙදුවම 97යි 198 දෙකෙන් බෙදුවම 99යි 200 දෙකෙන් බෙදුවම 100යි. මේ මොකද්ද? ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය හැබැයි වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. දැන් මේ විදිහට මේ ටේබල් එක සකස් කරලා තියෙනවා නම් මෙන්න මේ කොලම් එකේ සියලුම කොටස් හරිනම් ලකුණු 10ක් තියෙනවා. මේක සම්පූර්ණ හරිනම් ලකුණු 10ක් තියෙනවා. මේක සම්පූර්ණ හරිනම් තවත් ලකුණු 10ක් තියෙනවා. මේකත් සම්පූර්ණයෙන්ම හරිනම් ලකුණු 10ක් තියෙනවා. එකක් හරි අතරමැද වැරදුනොත් ඒ ලකුණු 10 ලැබෙන්නේ නැහැ. එකක් හරි වැරදුනොත් ලකුණු 10 ලැබෙන්නේ නැහැ. ඔය තමයි මේ පළවෙනි කොටස. ඒ වල පළවෙනි කොටස රචනා ප්‍රශ්නයක් මේක ලකුණු 150ක් තියෙනවා මුල් ලකුණු. ඒතර මේකෙන් අපිට ලකුණු දැනටම 40ක් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රයිට්. හොඳයි. සර් ඔය හදන විදියත් පෙන්වන්න ඕනද? මෙන්න මේ ඒ කියන්නේ ඔය අදහස් කරන්නේ මෙන්න මේ ටිකද? ඔව්. නෑ. ඒක පෙන්වන්න අවශ්‍ය නෑ. මම මේකට තේරුම් ගස්සන්න ඕනින්ද එතන ගත්තේ. කෙලින්ම ඔක දෙකෙන් බෙදාගෙන යන්න පුළුවන්. ඒකයි මම දැන් කිව්වේ මෙන්න මේ 87 93 වගේ අගයන් මම එහෙම කරේ නෑනේ. ටක් ගාලා 200ට මෙච්චර නම් 100ට කියනකොට අපිට තේරෙනවා දෙකෙන් බෙදුවම හරි කියලා. සියලුම අගයන් ටික දෙකෙන් බෙදාගෙන මේ පැත්තේ ලියන්න. ඒක ගැටලුවක් නෑ. හදලා පෙන්වන්න අවශ්‍යයි. සර් පන්ති ලකුණු ගන්නකොට පන්ති මායිම්නේ බෙදන්නේ එකතු කරලා. පන්ති මායිම් දෙක එකතු කරලා බෙදුවත් පුතා පන්ති සීමා දෙකක් එකතු කරලා බෙදුවත් වෙනසක් නෑ. බලන්න 1.5 එකතු කරන්න 3.5. එකතු කරාම 5යි. ඉතින් 5 දෙකෙන් බෙදුවා 2.5. 2යි 5යි 3යි එකතු කරත් 5යි. ඒක දෙකෙන් බෙදුවම ආපහු 2.5යි. පන්ති මායිම නැත්නම් පන්ති ලකුණ පන්තියේ මධ්‍යගය කියන එක අපිට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සීමා වශයෙන් ගන්නත් පුළුවන් මායිම වශයෙන් ගන්නත් පුළුවන්.
right ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය මේකේ දෙවෙනි කොටස පන්ති මායිම දශම වලින් විතරයිද තියෙන්න ඕන කියලා අහනවා. එහෙම දශම වලින් තියෙන්න ඕන කියලා තර්කයක් නැහැ මෙතන. right දැන් මේ බලන්න මෙන්න මේ දෙන්නාගේ වෙනස 4යි 3යි ගත්තම වෙනස එකයිනේ. එතකොට ඔය දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාම 3.5ක් වගේ උත්තරයක් තමයි එන්නේ. හැබැයි හදිස්සිය හරි මෙන්න මෙහෙම තිබුණොත් බලන්න 2 4 6 7 9 11 කොහොම තිබ්බොත් මොකද වෙන්නේ? දැන් ළමයි මෙතන දෙක තියෙන නිසා මෙතන බිඳුව තියෙනවා කියලා හිතුවොත් එකතු කරලා දෙකෙන් බෙදුවම එකයි මායිම. 4යි 6යි එකතු කරලා දෙකෙන් බෙදුවම මායිම 5යි. එතකොට මෙතනත් 5යි. 7යි 6යි එකතු කරලා දෙකෙන් බෙදුවම 7යි 9යි එකතු කරලා දෙකෙන් බෙදුවම මෙතන 8යි. එතකොට මෙතනටත් 8යි. බලන්න මොකද උනේ කියලා. දැන් දශමාවද? මේ බලන්න මේ තමයි මායිම. මේ තියෙන්නේ මායිම. දශම එන්නේ නැහැ. එහෙම හැම එකටම දශම එනවා කියලා නියමයක් නැහැ කොහේවත්. එකම දේ අර මායිම් අතර සමහර වෙලාවට සීමා අතර සමහර වෙලාවට එකක වෙනසක් තියෙනවා. එකක වෙනසක් තියෙන අවස්ථාවේදී දශම 5ක් එනවා. නැත්තම් දශම 5ක් එන්න ඕන කියලා නියමයක් කොහේවත් නැහැ. right ඊළඟට අපෙන් අහනවා අධ්‍යයනය සඳහා සහභාගී වූ ආසාදිතයන්ගේ මධ්‍යන්න බීජවසන කාලය ගණනය කරන්න. ආසාදිතයන්ගේ මධ්‍යන්න බීජවසන කාලය. මොකක්ද මේ මධ්‍යන්න බීජවසන කාලය කියලා අදහස් කරන්නේ? අපි ගාව ව්‍යාප්තියේ පන්ති ලකුණ තියෙනවා. ඒ කියන්නේ n. දැන් අපිට අවශ්‍යයි තව තීරුවක් වැඩි කරගන්න. එතකොට අපි මේකට ගන්නවා fm තීරුවක්. fm තීරුවක් එකතු වෙනවා මෙතන. fm. එතකොට f කියන්නේ 6යි 6යි ගුණ කිරීම 2.5. ඇයි ආසාදිතින් සංඛ්‍යාව ගුණ කරනවා. දැන් මේ මොකද්ද අපි කරන්නේ? සමූහණය කරපු සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්නේ හොයනවා. right? එතකොට මධ්‍යගයේ තියෙනවා මධ්‍යගයේ 2.5යි 2.5 ගුණ කිරීම 6යි කියලා කියන්නේ 15. ඒ වගේම 4.5 ගුණ කිරීම 90. එතකොට අපිට එනවා 405යි. 6.5 අපි ගුණ කරනවා 78න්. එතකොට අපි මෙතනට එනවා 507යි කියලා. ওই විදිහට මධ්‍යගයේ සහ සංඛ්‍යාතයේ ගුණ කරනකොට මෙන්න මේ විදිහට මේ ව්‍යාප්තියේ ඉතිරි අගයන් ටික ලැබෙනවා. 42යි ඊට පස්සේ 50යි ඊට පස්සේ 58යි අන්තිම එක 33යි කියලා එන්නේ. මේ අපිට ආවේ එක් ආසාදිතයන්ගේ මධ්‍යන්න බීජවසන කාලයන් ටිකේ එක අගයන් ටික තමයි ආවේ. මේ ටික ඔක්කොම එකතු කරලා ආසාදිතයන් සංඛ්‍යාවෙන් බෙදන්න ඕන ළමයි. එතකොට තමයි මධ්‍යන්නේ අපිට හොයාගන්න පුළුවන්. මධ්‍යන්න බීජවසන කාලය හොයන්න නම් මුළු බීජවසන කාලය හොයලා ඒක බෙදන්න ඕන වයසෙන්. ආසාදිතයන් සංඛ්‍යාවෙන්. එතකොට අපි මෙතනට එනවා මොකද්ද? මෙතනට එනවා සිග්මා fm. ඒ කියන්නේ මේකේ එකතුව. කීයද එකතු වෙන්නේ කියලා බලන්න. 1212යි. 1212යි කියලා එනවා එකතුව. ඒතකොට ආසාදිතයන් සංඛ්‍යාව මෙතන තියෙනවා සිග්මා f. කීයද? 200යි. right. දැන් අපිට පුළුවන් මධ්‍යන්න බීජවසන කාලය සමානයි සිග්මා fm බෙදීම සිග්මා fm. සිග්මා fm නැත්නම් සිග්මා mf 1212 බෙදීම 200. එතකොට අපිට ලැබෙනවා 6.06යි. 6.06යි දින. ඒකකේ තියෙන්න ඕන. 0.6යි දින. දින 6.06යි. මධ්‍යන්න බීජවසන කාලය. එතකොට ළමයි මෙන්න මේ ඔබට බලන්න ලකුණු දෙන විදිහත් මම පැහැදිලි කරනවා.
මෙන්න මේ ප්‍රකාශනය මේ ಗುಣ කියලා මේ 1212 අරගෙන මෙන්න මේක ලියනවට අපි ලකුණු 5ක් දෙමු. ඊට පස්සේ දින 6.6.6 කියලා උත්තරේ ගන්නට මෙන්න මේ උත්තරයට ලකුණු 4කුත් දින කියන ඒකකයට එක ලකුණුකුත් ලකුණු 5ක් ලබා දෙනවා. right. එතන ලකුණු ලොකු ප්‍රමාණයක් නැති වුණත් ලකුණු 10යි තියෙන්නේ. හැබැයි ඒකෙත් විශාල වැඩ කොටසක් කරන්න ගාණ ඉතිරි වෙලා තියෙනවා. ඔය ටේබල් එක ආයි ගහන්න ඕනද? නෑ ටේබල් එකයි හදන්න ඕනේ නෑ. අරකටම එකතු කරන්න තියෙනවා. ටේබල් එක නැතුව උගලන්ට ඕන නම් මේ නිකන් තීරුවක් විදිහට ලියලා ගන්නත් පුළුවන් මේක. සාරගේ ප්‍රතිශත ලකුණු දාන්න ඕනේ නැද්ද? ප්‍රතිශත ලකුණ එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතන. මොකද උත්තරේට තමයි අපි අවසාන ඒකකයේ බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිශත ලකුණ මෙතන තිබ්බත් එක් ප්‍රශ්නයක් නෑ මේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිශතය දාමු කියලානේ. ඒක ගොඩක්ම හොඳයි දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා එක පාරක් මෙතනට දාලා තිබ්බනම් ඔක්කොගේ ප්‍රතිශත ලකුණ තියනවා කියලා තේරෙනවා. දින කියලා ඉන්නවා. නැත්නම් මේක මෙහෙම හදන්නත් තිබුණා. කෙලිම මධ්‍යන්නේ සමානයි කොහොමද? 6 ගුණ කිරීම 2.5 එකතු කිරීම 90 ගුණ කිරීම 4.5. ඒ කියන්නේ අර MF තීරුවේ තියෙන අගයත් එක මේ විදිහට ලියාගෙන ගිහිල්ලා බෙදලා ගන්නත් පුළුවන්. ඒ ක්‍රමයට වඩා මම හිතනවා ටේබල් එකෙන් ගන්න එක පහසුයි ලේසි. ටේබල් එකට තව කොලම් එකක් නැත්නම් එක පැත්තකට තීරුවක් එකතු වෙනවා. එතනදී ඔයගොල්ලන්ට කරන්න පුළුවන් චූටි දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ මේ ඔයගොල්ලෝ උත්තර ලියන පොත තියෙනවනේ. ටේබල් එක ආපහු ලියලා ගත්තොත් වැරදිද කියලා අහන්න නෑ. ටේබල් එක නැවත වතාවක් අපිට අවශ්‍ය ටික විතරක් ලියාගෙන දැන් මෙතරම් දුවොත් මේකේ අපිට මේ වැඩේ කරන්න අන්තිම ආයමෝන වෙන්නේ නැහැ. වැඩි වෙන ප්‍රතිශත සමුච්ච සංඛ්‍යාත තීරුව අවශ්‍ය වෙන්නේ නැහැ මේ මධ්‍යමී හොයන්න. ආපහු ටේබල් එක ඔයගොල්ලන්ට යටින් පිටපත් කරලා කරන්න පුළුවන්. නමුත් ළමයි කාලය මාර වැදගත්. මොකද මේ ප්‍රශ්නෙට ගොඩක් කාලය යනවා. ඒ නිසා නැවත ටේබල් එක පිටපත් කරන්න යන්න එපා. මේ ටේබල් එකටම එකතු කරන්න උත්සාහ කරන්න එහා පැත්තට තව තීරුවක්. එතනදී ඔයගොල්ලෝ ගානක් හදන වෙලාවට හැම වෙලේම වාගේ අර ප්‍රස්තාරය අඳිනකොට අපි ඉඳ තියාගෙන ඉන්නේ ඒ වගේ මේක ප්‍රස්තාර කොලේ ගහනකොට මේක අර අපේ පොත තියෙනවනේ පිළිතුරු පත්‍රය ඒ පිළිතුරු පත්‍රයේ මේ ටේබල් එක ගහනකොට දකුණු පැත්තෙන් එක තීරුවකට ඉඳ තියාගන්න. දකුණු පැත්තෙන් එක තීරුවකට ඉඳ තියාගන්න. එතකොට වැඩේ පහසුයි. දකුණු පැත්තෙන් එක තීරුවට ඉඳ තියාගන්න හදිසිය ඕන වුණොත් තීරුවක් අපිට එකතු කරන්න පුළුවන් ටක් ගාලා එතන. 6.06 වැටෙයිවොත් වැරදිද කියලා අහනවා. වැරද්දක් නැහැ. අපි මේ අවුරුද්දේදී 6.06 ආසන්න වශයෙන් දින 6යි. දින 6යි කියලා දුන්නම ලකුණු දුන්නා. right. වටේලා තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ. 6.1යි කියලා උගලෝ ලියන වෙලාවට සමහර විට දින 6කට වටේලා තිබ්බොත් ගැටලුවක් නැහැ ලකුණු දෙනවා. FM තීරුව නැත්නම් MF තීරුව ගත්ත හැටි අහනවා. ඉතින් ඒක මෙහෙමයි. දැන් සංඛ්‍යාතයේ ටික තියෙනවනේ අපිට මෙතන. ඔයගොල්ලන්ට පේනවනේ සංඛ්‍යාත තීරුව මේ තියෙන සංඛ්‍යාත තීරුව. මේ තමයි පන්ති ලකුණ තීරුව. ඒතර මේ පන්ති ලකුණ තීරුවේ M අගය මේ තියෙන එක M අගයක්. මේ තියෙන එක F අගයක්. ඔය දෙක ගුණ කර. මේ දෙන්න ගුණ කර. මේ දෙක ගුණ කරාම ලැබෙනවා MF. ඒතර මේ දෙන්න ගුණ කරාම ලැබෙනවා මේ MF. මේ දෙන්න ගුණ කරාම ලැබෙනවා මේ MF. මෙයයි ගුණ කරාම ලැබෙනවා මෙතන MF. මෙයයි ගුණ කරාම ලැබෙනවා මෙතන MF. ඊට පස්සේ මේ ඔක්කොගෙම එකතු කරනවා. ඕක සංඛ්‍යානීය තියරි ටියුට් එකේ බලන්න පුළුවන් ඔයගලන්ට හදලා තියෙන විදිය. මේකට ෆෝමැට් එකක් දීලා තියෙනවා. ඊළඟට අපෙන් අහනවා B2 වගුවේහි ඇති ව්‍යාප්තිය සඳහා වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ප්‍රශ්න පත්‍රය සමග පිටු අංක 14හි සපයා ඇති ප්‍රස්ථාර කඩදාසියේ ඇඳ එය පිළිතුරු පත්‍රයට අමුණන්න. මේ දෙක වගුවේ තියෙන මේ අපි මේ කතා කරු මේ හදපු ටේබල් එකයි වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. මම දැක සමහර ළමයි ඇඳලා තිබුණා පේපර් වගේ වලදී වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත නෙමෙයි ඇඳලා තියෙන්නේ. වැඩිවන සමුච්චිත සංඛ්‍යාත.
අඳින්න කියන්නේ වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනකොට අපි අඳින්නේ ඉහළමායිම කමා වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය අතර වක්‍රයක්. එතකොට අපි දැන් ටේබල් එකේ ඛණ්ඩාංක ටික තියෙනවා. මම ප්‍රස්ථාර කොලයේ ආශ්‍රයෙන් ඇඳලා පෙන්වන්නම් කොහොමද අපි මේක අඳින්නේ කියලා. මේ අපේ ප්‍රස්ථාර කොලය. ඒත් අපි මම අනිත් පැත්තට හරව ගන්නම්. යලෝ කොට පේන නිසා. දැන් මම ඉස්සලම අක්ෂ නම් කරලා අක්ෂ ටික ක්‍රමාංකණය කරලා ඉන්නවා. මම ඉස්සලම අඳිනවා x අක්ෂයයි y අක්ෂයයි අපිට අඳින්න පුළුවන්. x අක්ෂය y අක්ෂය. අනිවාර්යෙන්ම ඇඳපු ගමන් මෙයා මොකද්ද? පන්ති මායිම. පන්ති මායිම. මේ පැත්තේ මොකද්ද? වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාතය. ඊට පස්සේ ක්‍රමාංකණය කරන්න. එතකොට වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත තීරුවේ තියෙන්නේ 100 දක්වා විතරයි. එනිසා අපි ක්‍රමාංකණය කරනවා මෙන්න මේ විදිහට. 10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි 80යි 90යි 100යි. ඔන්න මෙතනට ප්‍රතිශත ලකුණක් දාලා තියෙනවා. දැන් y අක්ෂයේ ක්‍රමාංකණය කරලා නමක් ලියලා ගන්න. අපි ළමයි මේක දැක්කා නම් ලකුණු දෙනවා, නමට දෙනවා ලකුණු දෙකක්. මෙන්න මේ y අක්ෂයේ නිවැරදි ලෙස ක්‍රමාංකණය කරලා තියෙනවට දෙනවා ලකුණු 3ක්. x අක්ෂයේ නම දැකපු ගමන් ලකුණු දෙකක් දෙනවා. ඕනනම් නම වෙනුවට ඔයගලන්ට ලියන්න පුළුවන් කාලය නැත්නම් බීජ උසන කාලය කියලා ලියන්න පුළුවන්. මොකද අපි ක්‍රමාංකණය කරන්න යන්නේ බීජ උසන කාලය. ඉතින් පන්ති මායිම ලියුවම වැඩි හැම පැත්තෙම ෂේ. දැන් x අක්ෂය ක්‍රමාංකණය කරන්න ඕන. x අක්ෂය ක්‍රමාංකණය කරන්න ගියාම දැන් මෙතන බිඳුවකම බිඳුවනේ. එතකොට බිඳුවේ ඉඳලා දැන් මේක යන්නේ 1.5 ඉඳලා ගත්තාම 1.5 ඊළඟට 3.5 ඊළඟට 5.5 දෙක යන්නේ. හැබැයි බිඳුවේ ඉඳලා 1.5ට දෙකක දුරක් නැහැනේ. ඒ නිසා මම මෙන්න මෙතනට 1.5 දානවා. මෙතනට දාන්නේ 3.5. දැන් ඔයාලට බලන්න පුළුවන් පොඩි කොටු 10ක් මේ හරිය 1.5යි. හැබැයි මේ හරිය පොඩි කොටු 10ක් දෙකක වටිනාකමක් නිරූපණය කරනවා. පොඩි කොටු 10ක් වටිනාකම දෙකයි මෙතන. එතකොට මෙතනයි පරිමාණය වෙනස්. ඒ නිසා මම මොකද කරන්නේ? මේ පටන් ගන්න තැන මේ විදිහට කඩේරකින් අපි සිග්සැග් එකක් දාලා එතන පරිමාණය නොමැති බව දිස් වෙන්න හදනවා. ඊට පස්සේ අපි දිගටම මෙයා දෙකක් එකතු වුණාම 5.5යි ඊළඟට 7.5යි ටේබල් එකේ ඉහළමායිම 9.5යි 11.5යි 13.5යි මෙතනට එනවා
15.5යි අන්තිම එක අවසානට එන්නේ. එහෙම නැතත් උගලන්න මෙන්න මෙහෙම වැඩක් කරන්න තිබුණා. right අපිට ඕන නම් ක්‍රමාංකනය කරනකොට මෙන්න මේ වගේ වැඩකට යන්න තිබුණා. right මම මේක ක්‍රමාංකනය කරන්න පටන් ගන්න මෙන්න මෙතන 1.5යි. එතකොට මෙතන කඩ ඉරක් දාන්න. මේක ඊළඟකේ ඉහළම ආයි 3.5යි. මෙයා 5.5යි. 7.5යි. 9.5යි. 11.5යි. 13.5යි. 15.5යි. මෙන්න මෙතනට එනවා 17.5යි කියලා. දැන් අපි මේ අක්ෂය හරියට ක්‍රමාංකනය කරලා තිබුණොත් අපි ලකුණු දෙනවා. මොකුත්ම ඇඳලා නැහැ. හැබැයි අපි ලකුණු දෙනවා තව 3ක්. તો ලකුණු කීයක් ඇවිල්ලාද හරියට අක්ෂර දෙක ක්‍රමාංකනය කළා නම් ටික ලිව්වොත් 10ක් ඇවිල්ලා ප්‍රස්තාරේ. ප්‍රස්තාරට 30ක් දෙනවා 30න් 10ක් දැන් ලබාගෙන. ඊට පස්සේ අපි ඛණ්ඩාංක ටික ලකුණු කරන්න යනවා. ටේබල් එක දිහා බැලුවම පළවෙනි ඛණ්ඩාංකය පළවෙනි පන්තියේ ඉහළම ආයෙම 3.5කම වැඩි වෙන ප්‍රතිශත සමුචිත සංඛ්‍යාතය 3යි. 3.5කම 3යි. එතකොට 3.5 මෙතන තියෙනවා. 3 කියන්නේ මෙන්න මේ හැටි. 3.5කම 3යි. හැබැයි අපි දන්නවා පළවෙනි පන්තියේ 15ම ආයෙම කමා බිඳුව කියලා අපි අතෙන් ඛණ්ඩාංකයක් ලකුණු කරනවා. ඒතර පළවෙනි පන්තියේ 15ම ආයෙම 1.5යි. 1.5කම බිඳුව. ඒ කියන්නේ මෙන්න මෙතන. 1.5කම බිඳුව. මතක තියාගන්න අනිවාර්යයෙන්ම කතිරයක් භාවිතා කරලා මේක ලකුණු කරන්න ඕන. කතිරය මම මෙතනදී පාවිච්චි කරේ නැති වුණාට මම කතිරයක්ම ලකුණු කරන්න මෙන්න මේ විදිහට ඛණ්ඩාංකෙ පෙන්වන්න ඕන. ඛණ්ඩාංකෙ පෙන්වුවේ නැත්නම් අපි ලකුණු දෙන්නේ නැහැ. ඛණ්ඩාංකයට දෙන ලකුණු දෙන්නේ නැහැ. මොකද ඔය හැම ඛණ්ඩාංකයකටම ලකුණු දෙකක් වෙන් කරනවා. ලකුණු දෙකක් වෙන් කරනවා පේපර්. ඊළඟ ඛණ්ඩාංකෙ වෙන්නේ දෙවෙනි පන්තියේ තියෙනවා. දෙවෙනි පන්තියේ ඉහළම ආයම 5.5 කමා 48. 5.5 කමා 48. ඒතර 5.5 අපිට පැහැදිලිව පේනවා. 5.5 ඉඳලා යනවා 48 දක්වා. මේක ලේසි ලකුණු කරන්න හේතුව හැම එක කොටුවක්ම එක බැගින්. දැන් y අක්ෂේ 40 ඉඳලා 50 දක්වා කොටු 10ක් තියෙනවා. ඒතර 48 කියන්නේ හරියට මෙන්න මේ හරිය. ඒතර එතන ඛණ්ඩාංකයක් ලකුණු 48. ඊට පස්සේ 7.5කම 87. 7.5 තියෙනවා. 7.5කම 87 ගන්නකොට අපිට පුළුවන් 80යි 85යි 87 මෙන්න මෙතන 87යි. ඊළඟට 9.5කම 93. 9.5කම 93. එතකොට 93 කියන එක අපිට එන්නේ 90 ඉඳලා තව කොටි චූටි කොටි 3ක් උඩට යන්න ඕනේ මෙන්න මෙතන. ඒ වගේම ඊළඟ ඛණ්ඩාංක කියනවා 11.5කම 95 කියලා. එතකොට 11.5 ඉඳලා 95 කියලා කියන්නේ තව චුට්ටක් උඩින් එක කොටු දෙකක් උඩට යනවා. ඊළඟ ඛණ්ඩාංකය 15.5කම 99. 99 කියලා කියන්නේ 100ට වඩා එකක් අඩුයි. එතකොට 13.5ට 97. 13.5ට 97 තියෙනවා. ඒක ඉන්නේ මෙතනට 13.5ට 97. ඊළඟට 14.5ට 99. 100ට වඩා එකක් අඩුයි. අවසාන වශයෙන් 17.5ට 100%යි කියලා එනවා. එතකොට මෙන්න මෙතනින් අවසන් වෙනවා. ඔය ඛණ්ඩාංක ටිකට අපි ලකුණු දෙක දෙකින් ලබා දෙනවා. ඊට පස්සේ අපිට ප්‍රස්තාරය අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. චුට්ටක් එහෙම වුණා.
එන විදිහට ප්‍රස්ථාරය අවසන්. අපි ලකුණු දෙනකොට මෙන්න මෙතන ඛණ්ඩාංකයක් තියෙනවා ලකුණු 2යි. මෙතන ඛණ්ඩාංකයක් තියෙනවා 2යි 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 3යි 4යි 5යි 6යි 7යි 8යි ලකුණු 16ක් තියෙනවා එතන. ඛණ්ඩාංක ටික හරියට ලකුණු. ඒ වගේම තමයි හැඩයටත් අපි ලකුණු දෙනවා. හැබැයි අපි හැඩයට ලකුණු දෙන්නේ මෙන්න මෙතන මේ ආරම්භක ඛණ්ඩාංකය 1.5 කියන ඛණ්ඩාංකය ලකුණු කරලා ප්‍රස්ථාරය මේ විදිහට ඇඳලා තියෙනවා නම් අපි ලකුණු දෙනවා තව 4ක්. ලකුණු දෙනවා තව 4ක්. ඒතර ඔක්කොම ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි ප්‍රස්ථාරය. ඒ තමයි වක්‍රය. right. ඊළඟට අපි දැන් ඔයගොල්ලන්ට පේන දේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට ලකුණු ටේබල් එකෙන් ලකුණු 40යි ප්‍රස්ථාරය හරියට ඇඳලා ලකුණු 30යි 70යි මධ්‍යන්නේ හෙව්වනම් ලකුණු 10කුයි ලකුණු 80ක් මේ වෙනකොට ලබා ගන්න හැකියාව ලැබෙන්න ඕන හරියට ප්‍රශ්නේ කරලා තියෙනවා. C කොටස. ඉහත B කොටසේ හිදී අඳින ලද වැඩිවන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත්මක වක්‍රය මත පදනම්ව පහත බෑ සොයන්න. ආසාදිතයන්ගේ බීජවසන කාලයේ මධ්‍යස්ථය අහන. මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? මධ්‍යස්ථය කියන්නේ හරි මැද පිහිටි අගය. එතකොට මධ්‍යස්ථය කියන්නේ ඇත්තටම කිව්වොත් චතුර්ථ පැස්සෙන් ගියොත් Q2. right? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අපි ගාව තියෙනවා. ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අපි ගාව තියෙනවා නම් වැඩි වෙන ප්‍රතිශත සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ Q2 කියන්නේ මොකද්ද? Q1 කියන්නේ 125ට අනුරූප ස්ථානය, Q2 කියන්නේ 150ට අනුරූප ස්ථානය, Q3 කියන්නේ 175ට අනුරූප ස්ථානය. Q2 අපිට හොයන්න කියනවා. ඒක තමයි මධ්‍යස්ථය. එහෙනම් Q2 අපි ගන්නේ කොහමද? Q2 ලැබෙන්නේ මෙන්න මේ හරියට. බලන්න. සියයට 50 ගාව ඉඳලා කඩ ඉරක් ඇඳලා මේ විදිහට මේ විදිහට පල්ලෙහාට ලකුණු කරගෙන ඉන්න වෙනවා. ඒක ප්‍රතිශත වලින් තිබුණ උත්තරේ 25න් ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රතිශත වලින් තිබ්බොත් විතර නේද 25න් ගන්න පුළුවන්. ප්‍රතිශත වලින් තිබුණොත් 25 50 75 එහෙම ගන්න පුළුවන්. ඉතින් සමුචිත සංඛ්‍යාතය තිබුණත් 4න් 1යි 4න් 2යි 4න් 3යි. හා සර්. සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇඳලා තිබුණත් 30ට අඩු නම් එකක් එකතු කරනවද? නෑ නෑ මේ මුකුත් කතන්දර නෑ. ඒ ඕලෙවල් පන්තිවල කතා කරපියව මුකුත්ම අපි කරන්නේ නෑ. ඒ කිසි දෙයක් කරන්නේ නෑ. වක්‍රයෙන් ගන්නකොට කොහොමත් එහෙම දෙයක් කරන්න අවශ්‍ය නෑ. වක්‍රයෙන් ගන්නකොට ප්‍රතිශත වුණත් සමුචිත සංඛ්‍යාත වක්‍රය වුණත් අපි යන්නේ 4න් 1යි කියන ස්ථානය n බෙදීම 4 n බෙදීම 2 n බෙදීම 3. එතකොට දත්ත 100ක් තියෙනවා නම් n බෙදීම 2 කියන්නේ 50යි. එතකොට ඒක 150 කිව්වත් වෙනසක් නැහැ. දත්ත 50ක් තිබ්බොත් n බෙදීම 2 කියන ස්ථානය කියන්නේ 25 කියන ස්ථානය.
right එතකොට මෙතන අගේ හොයා ගන්න ඕන. අගේ හොයාගෙන යනකොට අපිට තියෙනවා පොඩි දෙයක් කරන්න. ඔයගොල්ලෝ පේනවා ඇති x අක්ෂයේ චූටි කොටුවක වටිනාකම හොයා ගන්න. x අක්ෂය ගත්තාම x අක්ෂයේ කුඩා කොටුවක වටිනාකම අපිට පැත්තකින් හදා ගන්න පුළුවන් කොලයක. ඔයගොල්ලෝ දන්නවා 5.5 ඉඳලා 7.5 දක්වා වටිනාකම දෙකයි. ඕක බෙදලා තියෙනවා මම සමාන කොටු 10කට. කොටු 10කට බෙදලා තියෙනවා. ඒතර කොටු 10කට බෙදලා තියෙන නිසා එතන අපිට උත්තරේ හදා ගන්න පුළුවන් කීයක් කියලාද? 0.2යි. right ඒ කියන්නේ මෙන්න මෙතන අගය කීයද? එයාගේ 5.5 එකතු කිරීම තව චූටි කොටුවක් 0.2යි. 5.7යි. 5.7යි. අපිට හරියටම 5.5 5.5 5 සර් 5 දාවේ 5.5 සර් 5.5 එන්න බෑ පුතා. 5.6 5.7 වගේ අගයක් එනවනම් ලකුණු දෙන්න පුළුවන්. 5.5ට ලකුණු දෙන්නේ නැහැ. හේතුව මොකද්ද? හේතුව 5.5 නම් ඒ ස්ථානය 48යි. අපි කණ්ඩාංකයක් ලකුණු කරලා තියෙනව නේද 5.5,48 කියලා. හැබැයි 50 කියන ස්ථානය ඊට වඩා චුට්ටක් උඩින් තියෙනවා. ඔයාලා ප්‍රස්තරදී හොඳට බලන්න. අපි කණ්ඩාංකයක් ලකුණු කරන්නේ මෙන්න මෙතනට. එතරනේ 5.5 තියෙන්නේ. මේක පොඩ්ඩක් මෙහෙම යනවා මේ. එතන 50 තියෙන්නේ මෙතන. එතන එතනින් එනකොට තව චුට්ටක් දකුණු පැත්තට ගිහිල්ලා. එතන මේකේ උත්තරේ ඇත්තටම අපි මේක ලකුණු දෙන්නේ පිළිතුරු පරාසයකට ලකුණු දෙනවා. 5.6 ඉඳලා 5.7 දක්වා ඕනෑම පිළිතුරකට අපි ලකුණු දෙනවා. හැබැයි ඒකකයේ තියෙන්න ඕන දින. දින. ඒකකයේ දින. දින කියලා තියෙනවා. ලකුණු 10ක් දෙනවා. මධ්‍යස්ථයට. ඊට පස්සේ කියනවා හරි ලස්සන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කියන දේ කියවලා බලන්න. ආසාදිතයන්ගේ බීජවසන කාලයේ මැද්දට වන්නට පිහිටි දත්ත 90%ෙහි පහළ මායිම සහ ඉහළ මායිම සොයන්න කියලා කියනවා. අපි දත්ත 90%ක් මෙතනදී තෝරගන්නවා. 90%ක්. හරි මැදින් දත්ත 90%ක්. නේ හොඳින් බලා ගන්න. මේ තියෙන්නේ හරි මැද. මේ තියෙන්නේ හරි මැද. හරි මැදින් 90%ක් කියන්නේ මේ පැත්තට අපි යනවා 45ක්. මේ පැත්තට අපි යනවා 45ක්. ඔය තමයි හරි මැදින් 90%ක් කියන එකේ තේරුම. හරි මැද 50%. එතකොට අපි 50% ඉඳලා දැන් 90ක් එපා තේරෙන්න. 92 බෙදුවම 45යි. 50 ඉඳලා උඩ පැත්තට 45යි. පහළට 45යි. ආවම 90ක් හරි මැදින් අපිට ලකුණු කරගන්න පුළුවන්. එතකොට මේ කියන ස්ථාන දෙක අපිට හොයාගන්න වෙන්නේ මෙන්න මෙතන එක තැනක්. මේ පැත්තෙන් ආවොත් මෙන්න මෙතන තමයි එක තැනක්. දැන් බලන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන්
කඩ ඉරක් ඇඳලා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට එනවා. මෙන්න මේක තමයි එක අගයක්. ඒ තමයි පහළම ආයි. ඉහළම ආයි මෙන්නේ මෙන්න මෙතනින්. ඒක හරි ලේසි. ඒක හරියටම ඛණ්ඩාංකයකට එන්නේ. හරියටම ඛණ්ඩාංකයකට එන්නේ. එතකොට ළමයි මේ තියෙන්නේ හරි මැදින් 90ක් ආසාදිතයින් තෝරගත්තම ඒගොල්ලන්ගේ වයස්වල පහළ මායිමයි ඉහළ මායිමයි. ඒතකොට පහළ මායිම සමානයි 3.5ට එක කොටුවක් එකතු වෙන්නේ. ඒ කියන්නේ 3.7යි. 3.7යි. right ඒක 3.6 3.7 කියන දෙකටම ලකුණු දෙන්න පුළුවන්. සර් ඉහළ මායිම 17.5 නෙවෙයි සර්. නෑ. ඉහළ මායිම 11.5යි. 17.5 උඩොත් පුතා 100ක් ඇවිල්ලා මේ පැත්තට. තේරුණා? එතකොට 50 ඉඳලා ගත්තම දැන් හරි මැද 50නේ. 50 ඉඳලා උඩ පැත්තට 50ක් අරගෙන ඔයයි. අපි 50 ඉඳලා දෙපැත්ත මැදින් 90ක් තෝරනවා කියන්නේ දෙපැත්තෙන් 5 අතාරින්න වෙනවා. උඩ පැත්තෙන් 5ක් අතාරිනවා යට පැත්තෙන් 5ක් අතාරිනවා. එතකොට හරි මැද තියෙනවා 90ක්. තේරුණාද? හරි මැද තියෙන එතකොට 90ක්. මේක තමයි මේ ප්‍රශ්නේ තියෙන හිතලා කරන්න ඕන ඇත්තටම හොඳ කොටසක් ඒක. ඒ සංඛ්‍යානීය ප්‍රස්ථාරයක යෙදීමෙන් ගන්න පුළුවන් හොඳ වැදගත් යෙදීමක්. මේක කියන කතාව හොඳට බලන්න. මායිම 3.9 આવොත් වැරදිද? 9 3.9 වැරදි. 3.9 වැරදි. 3.9 කියන්නේ ගොඩක් ඉස්සරහනේ. 3.9 එන්න බෑ. දැන් මම කිව්වනේ ස්ථාන දෙක මම තේරුම් ගත්ත මෙන්න මෙතන ලකුණු කරගන්න මේ. මේක තැනක්. මෙතන ප්‍රස්ථාරය හම්බෙන තැන මෙන්න මේ අගය x අගය. අනිත් අගය මෙන්න මෙතන. මෙතනින් ගිහිල්ලා හරියටම x අගය ගන්න. සෑතන උඩටයි පහළටයි 45 නේ. මොකද්ද? උඩටයි පහළටයි 45 ගත්තම හරිනේ. 50 ඉඳන් 45 තියෙනවා. හරිද ඉතින්? එතකොට ළමයි දැන් හරියට බලන්නකො මෙන්න මේ කෑල්ලේ කොච්චරක් තියෙනවද කියලා. 90ක් තියෙනවනේ දත්ත. හරි මැද ඉන්න ආසාදිතයකින් 90ක් ඉන්න ඔය කෑල්ලේ. අන්තිම 105 තමයි මේ තියෙන්නේ. ආරම්භක 105 තමයි මේ තියෙන්නේ. ඒ දෙක අතහැරලානේ ගන්න කියන්නේ. බලන්න ආසාදිතයන්ගේ බීජවසන කාලයේ මැද්දට වන්නට පිහිටි දත්ත 90 හරි මැද පිහිටි දත්ත 90 පහළ මායම සහ ඉහළ මායම. දැන් ඔයගොල්ලන්ගෙන් ඇහුවම අන්ත චතුර්ථක පරාසය හොයන්න කියලා ඔයගොල්ලෝ මොකද කරන්නේ? හරි මැද පිහිටි දත්ත 50ක් තෝරගන්න. ඉතින් හරි මැද පිහිටි දත්ත 50 තෝරන්නේ කොහොමද ඔයගොල්ලෝ? මෙතන හරි මැද 50 මේ පැත්තට 25යි මෙතනට එනකම්. මේ පැත්තට 25යි මෙතනට එනකම්. ඉතින් හරිනේ 125යි 175යි කියන ස්ථාන දෙක යා කරලා ඔයගොල්ලෝ අන්ත චතුර්ථ පරාසය හොයනවා. මෙයා Q1 කියනවා මෙයා Q3 කියනවා ඔය දෙකේ වෙනස ගන්න. right එතකොට මොකද්ද අපි අරන් තියෙන්නේ? අන්ත චතුර්ථක පරාසය කියන වචනයට තියෙනවා අර්ථ දැක්වීමක්. ඒ අර්ථ දැක්වීම තමයි හරිමැද පිහිටි දත්ත 150ක පරාසය කියන එක. දැන් මේ ව්‍යාප්තියේ බීජවසන කාලේ හරිමැද පිහිටි 150ක රෝගීන්ගේ පහළ මායිමයි ඉහළ මායිමයි ඇහුවනම් අපි කරන්නේ මැදට ඇවිල්ලා මේ පැත්තට 25යි මේ පැත්තට 25යි ගන්න. තවත් විදිහට කිව්වොත් Q1 කියන්නේ 25ට අනුරූප ස්ථානය, Q3 කියන්නේ 75ට අනුරූප ස්ථානය. අගයන් දෙක අරන් වෙනස අරගන්න. හැබැයි දැන් ඒගොල්ලෝ කිව්වේ නෑ අන්ත චතුර්ථ පරාසය කියලා කිව්වේ නෑ. ඒගොල්ලෝ පොඩ්ඩක් මේක වෙනස් කරා. මොකද්ද වෙනස් කරේ? හරිමැද පිහිටි 190ක පරාසය. අපි වෙනද හරිමැද පිහිටි 150ක පරාසය හොය හොයයි.
දැන් හරි මැද පිහිටි 190ක පරාසය බලන්න හැමදාම අපි කරපු දේම කරනවා කිසිම අවබෝධයකින් තොරව. හැබැයි ඒගොල්ලෝ දන්නවා ඒක. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ වෙනස් විදිහකට අහනවා. එකම දේ තමයි අහලා තියෙන්නේ. එකම concept එක තමයි අහලා තියෙන්නේ. හරිමද පිහිටි දත්ත 110ක් ඇහුවනම් මොකද? හරිමද පිහිටි දත්ත 110ක් ඇහුවනම් මෙන්න මෙතනින් 45යි. මෙතනින් 55යි. දැන් හරිනේ 50 තමයි මැද. මේ පැත්තට 5යි මේ පැත්තට 5යි. ඔන්න පරාසය. right? හරි මැද පිහිටි දත්ත කියලා අදහස් කරනකොට. එතන ආරම්භක දත්ත 150 කිව්වොත් පටන් ගත්ත තැන ඉඳන් තමයි 150 යන්නේ. right? ඒ කියන විදිහට කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කාරණේ. ඉතින් මේකේ තියෙන වැදගත්ම හොඳම ප්‍රශ්නේ තමයි ඔය C වල දෙවෙනි කොටස. ඉතින් අපි C වල දෙවෙනි කොටසට ලකුණු 10 10 වෙන් කරලා තියෙනවා. පහළම ආයමට 10යි, ඉහළම ආයමට 10යි. ලකුණු 20ක්ම වෙන් කරලා තියෙනවා. මොකද ඒකේ හොඳ දැනුමක් ඕගොල්ලන්ගෙන් නිරීක්ෂණය කරනවා. අර හැමෝටම ප්‍රස්තාරය අඳින්න පුළුවන් වුණාට ඔය වගේ රැයලකට හැමෝටම උත්තර දෙන්න බෑ. ඉතින් අපි හැමෝම මේ වගේ දෙයකට උත්තර දෙන්න පුළුවන් මට්ටමට නිර්මාණය වෙනවා. හොඳයි. ඊළඟට ආසාදිතයන්ගේ නිරෝධායන කාලය තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ බීජවසන කාලය මතයයි උපකල්පනය කරන්න. දැන් ඒව අපිට මොකුත් තේරෙන්නේ නැහැ. ඇයි? අපි COVID-19 වලට බෙහෙත් දෙන්න ගියපු මේ හොස්පිටල් එක දොස්තරලත් එක්ක වැඩ කළා නෑනේ. ඒ නිසා අපිට මේක ඇත්තට ෆැමිලිය නෑ. පුරුදු නෑ. හැබැයි අපි දන්න සංඛ්‍යානය අරින්න වෙන දෙයක් මේකේ තියෙන විදිහකුත් නෑ. එනිසා අපි බලමු ඊට පස්සේ මොකද්ද මේ අහන්නේ කියලා. ආසාදිතයන්ගේ නිරෝධායන කාලය තීරණය කරනු ලබන්නේ ඔවුන්ගේ බීජවසන කාලය මතයයි උපකල්පනය කරන්න. B කොටසෙහිදී අඳින ලද වැඩිවන ප්‍රසද සම්පති සංඛ්‍යාත වක්‍රය මත පදනම්ව පහත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. පළවෙනි කොටස. ආසාදිතයන්ගෙන් 99% හඳුනා ගැනීමට අවශ්‍ය අවම නිරෝධායන කාලය සොයන්න. 99%. දැන් 99% කොහෙද තියෙන්නේ? 99% කොතනද තියෙන්නේ? 99% කියන ළමයි අපි අර කලින් ඇඳපු කණ්ඩායමක්. මෙන්න මේක තමයි 99. මේ තියෙන්නේ. ආසාදිතින්ගෙන් 99%ක් හඳුනා ගැනීමට ගතවන කාලය බලමු. ඔහම ගිහිල්ලා අපි ගහපු කණ්ඩායමක්මයි. ඒවා ලේසි. ඇයි? අපි ලකුණු කරපු කතිරයක් තියෙන තැනකටම තමයි ඒකත් ආවේ. කීයද? දින 15.5. ඒ කියන්නේ දින 15.5ක් යනවා ආසාදිතින්ගෙන් 99%ක්ම හඳුනා ගන්න. නේද? අපි කියන දින 14යි අරකයි මේකයි කියලා. හැබැයි රිසර්ච් එකක් කරලා සාම්පල් එකක් අරගෙන මේ විදිහට ප්‍රස්තාරයක් හදලා ස්ටැටිස්ටිකලි නැත්නම් සංඛ්‍යානීය භාවිතා කරලා කියනවා දින 15.5ක්වත් 99.9ක 99ක ආසාදිත ප්‍රමාණයක් හඳුනා ගන්න දින 15.5ක්වත් යන්න ඕන. එහෙනම් දින 16ක්වත් රට වහලා තියන්න ඕන. එතකොට තමයි ආසාදිතින් ටික අපිට සම්පූර්ණයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඉන්න ටික. ඒ වගේ කතාවක් තමයි මේ නිර්මාණය කරන්න හදන්නේ. හරි. දෙවෙනි කොටස. එතකොට අපි ඒකටත් දෙනවා ලකුණු 10ක්. මතක තියාගන්න දින කියන ඒකකයට 1 ලකුණයි 9 කියන උත්තරය දෙනවා ලකුණු 15.5 කියන උත්තරයට ලකුණු 9ක් දෙනවා. කොරෝනා ආසාදිතයයි සැක සහිත පුද්ගලයන් 3000ක් නිරෝධායන මධ්‍යස්ථානවල ඇතයිද? ඔවුන් ඒවායේ දින 14ක උපරිම කාලයක් රඳවා තබන්නේ යයිද සලකන්න. ඔන්න දැන් අර ප්‍රශ්නේ නිර්මාණය වෙනවා. මොකද්ද? 99%ක් අඳුන ගන්න පුළුවන් වෙන්නේ දින 15.5ක් ගියාම. හැබැයි දින 14යිලු නිරෝධායන මධ්‍යස්ථානයක මේ රෝගීන් රඳවලා තියෙන්නේ. මෙම සැකසහිත පුද්ගලයින්ට වෛරසය ආසාදනය වී ඇතනම් එවිට නිරෝධායන කාලය තුල අපමණ ආසාදිතින් සංඛ්‍යාවක් රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ යයි අපේක්ෂා කළ හැකිද? බලන්න. දැන් දවස් කීයද නිරෝධායන මධ්‍යස්ථානයේ මේ ළමයි නැත්නම් මේ මිනිස්සු තියන් ඉන්නේ? දින 14යි. right. එතකොට අපි බලනවා දින 14 තුල වාර්තා වන රෝගීන්ගේ ප්‍රතිශතය අපිට හොයන්න පුළුවන්. right. එතකොට දින 14 කියන එක කොතනද තියෙන්නේ? දින 14. දැන් x අක්ෂයට ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. මේ පොඩ්ඩක් මකන්නම් අපහැදිලි බව අඩු වෙන්න.
98 සර්. right දින 14 හොයා ගන්න ඕනේ. දින 14 කියන්නේ කොතනද? මේ බලන්න මෙතන 13යි. මෙතන sorry 13.5යි. මේ පැත්ත 15.5යි. එතකොට දින 14 කියන එක එන්නේ කොතනද? හරියටම මෙන්න මේ හරියට එන්නේ. oops. මේ හරියට එන්නේ. දින කීයද පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ හරියට එන්නේ. දැන් මෙතන 13.5යිනේ. මෙතන 15යිනේ. එතකොට මේක කොටුවක් 0.2යිනේ. එතකොට 14.7යි මෙතනට. 13.9යි. එතකොට තව එකයිනේ මෙන්න මෙතනට. මේ කොටුවේ හරි මැදින් එන්නේ. අන්නම කොටුව මැදින් ගන්න ඕන. මෙන්න මෙතනට එන්නේ. එතන අගේ කීයද අපිට එන්නේ? 97ට වඩා චුට්ටක් වැඩි. 97.5යි. 100ට මෙන්න මෙහෙමනේ ඉන්නේ. මේ තියෙන්නේ. මේ කොටුවේ මැදින් ඉන්නේ. මෙන්න මෙතනට එන්නේ. මෙන්න මේ අගය කීයද? 97.5යි 100ට. පොඩක් වෙනස් වෙන්න පුළුවන්. චුට්ටක් වෙනස් වුණොත් පරාසයක් දෙනවා. ඉතින් බය වෙන්න එපා. 98 කියලා ගත්තත් කමක් නැහැ. right? තොර මේ ප්‍රස්තාරයේ මේ අගය හරියට ලබා ගන්නවට අපි ලකුණු 5ක් දෙනවා. 97.5 හෝ 98 වගේ නිර්ණය කරොත් 97යි කියලා ගත්තත් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි 97 ගත්තොත් පොඩි දෝෂයක් එනවා මේ ඒක කලින් ඛණ්ඩාංකයක් ඒක. කලින් ඛණ්ඩාංකයක්. මොකද එතනට එන්න විදිහක් නැහැ. මොකද 97 කියන එක ඇවිල්ලා තියෙන 13.5ට. 97ට වඩා අනිවාර්යෙන් චුට්ටක් හරි වැඩි වෙන්න එපා මේක ඉස්සිලා යන හින්දා. 97 කියන එක ඇවිත් තියෙන 13.5ට. ඒතර 14 කියන තැන අනිවාර්යෙන් 13.5ට වඩා චුට්ටක් උඩින් තියෙනවා. ඒ නිසා ඒක 97.5 හෝ 98 වුණාට ගැටලුවක් නෑ අපිට ලකුණු ලබා දීම සඳහා. දැන් අපෙන් අහන්නේ ප්‍රතිශතය නෙමෙයි. අහන්නේ දවස් 14ක් ගියාට පස්සේ අඳුන ගන්න පුළුවන් රෝගීන්ගේ සංඛ්‍යාව. right? ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඒක 97.5යි. ඒ කියන්නේ දින 14ක් නිරෝධායනය කරාම අඳුන ගන්න පුළුවන් වෙන්නේ රෝගීන් 97.5ක් විතරයි. තව දවස් රෝගීන් 2.5ක් අපි අතේ මිස් වෙනවා. හැබැයි දින 15.5ක් නිරෝධායනය කරොත් 99%ක්ම රෝගීන් අඳුන ගන්න පුළුවන් කියලා අපි කලින් කොටසදී ඉගෙන ගත්තා. එහෙනම් අපිට දැන් පුළුවන් පොඩි ගණනය කිරීමක් කරන්න. දින 14ක් තුල නිරෝධායන කාලය අවසන් කරාම අපිට හඳුනාගත හැකි රෝගීන් 97.5ක් පමණයි. එම රෝගීන් සංඛ්‍යාව ලියන්න පුළුවන් 97.5යි නම් නිරෝධායන මධ්‍යස්ථානයේ ඔක්කොම ඉන්නවා 3000. නිරෝධායන මධ්‍යස්ථානයේ ඔක්කොම ඉන්නවා 3000ට කීයද? ඒතර මේක සුළු කරාම අපිට ලැබෙනවා 2925යි. ඉතින් 198 දාලා තිබුණොත් එතකොට එන්නේ 198 නම් 3000ට කොච්චරද? එතකොට ලැබෙන්නේ 2940යි. 2940යි රෝගීන් ගණන. රෝගීන් ගණන 2940යි. ඒ විදිහට පිළිතුරු දෙකටම අපි ලකුණු දෙමු. එතනත් අපි ලකුණු 5ක් දීලා තියෙනවා ඔය 97.5 හොයා ගන්නවට. තව ලකුණු 10ක් දෙනවා රෝගීන් සංඛ්‍යාව ලබා ගන්නවට. අපි ඇත්තටම රේන්ජ් එකකට ලකුණු දෙනවා 2925 ඉඳලා 2940 දක්වා උත්තරයක් අරන් තියෙනවා නම් අපි ඒකට ලකුණු ලබා දෙනවා ලකුණු 10ක්.
ඊළඟට මේකේ අවසාන කොටස. ඒවල පේනදී අපිට ලොකු කාලයක් ගියා. ඒකයි මම කියන්නේ ඔය ටේබල් එකක් එකපාරක් පිටපත් කරගත්තම ආයි නැවත පිටපත් කරන්න හදන්න එපා. ලොකු වෙලාවක් යනවා මේ ප්‍රශ්නේ හදනකොට. right. ඒ වගේම මේක හොඳට ප්‍රශ්න ගොඩාක් කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒකයි මම මේක ඇත්තටම වැඩ කරන ළමයෙකුට සාධාරණයක් වෙන්න ඕන නින්දා ඔන්ලයින් විදිහට හරි මේ පාඩම කරේ. ඉතින් අපි පන්ති පටන් ගන්නකොට මේ පාඩම මම නැවත කරමින් යනවා. ඇත්තටම බිබිලි විපන්ති ටිකක් පටන් ගත්තා. බදුල්ලේ ලබන සතියේ පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉරිදාට මොන්රාගල අපිට දැන් පන්ති පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. පෙබරවාරි මාසේ මුල් සතියේ. මොකද 25 වෙනිදාගෙන් පස්සේ අවසර දෙනවා කියලා අමාත්‍යතුමා කියලා තියෙනවා. ඒ නිසා මොන්රාගල පටන් ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් මම දන්නවා සමහර මොන්රාගල ප්‍රදේශවල දරුවන්ට එළියට එන එක භයානකයි. ඒ නිසා ඒගොල්ලෝ ඉන්නේ නැහැ. නමුත් ඒක ගැටලුවක් කරගන්න එපා. ඔන්ලයින් පන්තිය දැනට අපි පන්ති පටන් ගන්න ප්‍රදේශවල ළමයිට යම් මට්ටමකට සීමා වුණත් අර සහභාගී වෙන්න බැරි ළමයිව වැඩි වශයෙන් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා ඒගොල්ලන්ට පහසු දිනවලට පන්ති ටිකක් කරනවා ඒ ඔන්ලයින් වෙනම ඒගොල්ලන් සඳහා. මොකද නැත්නම් ඒගොල්ලන්ට අර පන්ති කාමරේ ඉගෙන ගන්න කට්ටියත් එක්ක යන වැඩසටහන ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙනමම වැඩසටහනකට ඒගොල්ලන්ව ගන්න වෙනවා අනිවාර්යෙන්ම. නැත්නම් ඒගොල්ලන්ට අසාධාරණයක් වෙන නිසා. හොඳයි. ඊළඟට කොටසේ එක වගුව ඇසුරින් අධ්‍යයනයට සහභාගී වූ කොරෝනා ආසත්තීන්ගේ මධ්‍යන්න වයස හොයන්න. ඒක පළවෙනි වගුවෙන් තමයි එක් කරන්න කියන්නේ. ඔන ළමයි තවත් අමාරු වෙන්න තැන. දැන් තව ටේබල් එකක් නේ. දැන් මේ ටේබල් එකත් අපිට මේකේ අඳින්න වෙනවා. මේ ටේබල් එකත් මේකේ පිටපත් කරලා තමයි ගාන හදන්න වෙන්නේ. දැන් මම යනවා එතනට. මේක දැන් අවසන්. එතනදී ටේබල් එක අපිට දීලා තියෙන මෙන්න මේ විදිහට බලන්න. බීජ අවසන කාලය දීලා තියෙනවා. ඉතින් ටේබල් එක ගහන්න නැතුව හදන්නත් පුළුවන් ළමයි. මොකද වෙලා යනවනේ ටේබල් එක හදන්න ගියාම. ඒ නිසා මම මෙතනදී ටේබල් එක ගහන්න නැතුව හදලා පෙන්නන්නම්. කලින් එකත් ඒ විදිහට කරන්න හැකියාව තිබුණා. අපි දන්නවා සාමාන්‍ය මෙතන මධ්‍යන්න වයස සමානයි මොකටද? මුළු වයස නැත්නම් වයස් වල එකතුව බෙදීම රෝගීන් ගණන. මුළු වයස හොයාගන්නේ කොහොමද? බලන්න. අපිට කියනවා පළවෙනි ටේබල් එකේ මෙන්න මේ විදිහට. right? ආසාදිතයින් සංඛ්‍යාව 6යි. මධ්‍යන්න වයස 88.5යි. දැන් බීජ අවසන කාලය තමයි ඊට පස්සේ අර යටින් තිබුණු ව්‍යාප්තිය, යටින් තිබුණු ගාන. දැන් මේ අහන්නේ මධ්‍යන්න වයස ගැන. දැන් මේ කතාව අපි තේරුම් ගන්න මේ විදිහට 88.5ක වයස අය ඉන්නවා 6 දෙනෙක්. 72.5ක් වයස අය ඉන්නවා 90 දෙනෙක්. 68.0ක වයස තියෙන අය ඉන්නවා 78 දෙනෙක් මේ රෝගී. එතකොට මේ සියලුම රෝගීන්ගේ වයස් වල එකතුව රෝගීන් සංඛ්‍යාවෙන් බෙදෙන එක තමයි අරමුණ වෙන්නේ. එහෙනම් අපිට පොඩි වැඩක් ගන්න තියෙන්නේ. අපිට මේක ලියන්න තිබුණා ටේබල් එක ගහන්න තු මෙන්න මේ විදිහට. 6 ගුණ කිරීම 88.5යි ඔය 6 දෙනාගේ වයස. වයස් වල එකතුව. වයස්වල එකතු කිරීම 90 ගුණ කිරීම 72.5යි 90 දෙනාගේ වයස්වල එකතුව 78 ගුණ කිරීම 78යි ඒ 78 දෙනාගේ වයස්වල එකතුව ඒ වගේම එකතු කරනවා 12 දෙනෙක් ඉන්නවා වයස අවුරුදු 68.5 බැගින් වන එකතු කරනවා 4 දෙනෙක් ඉන්නවා වයස අවුරුදු 54.5 බැගින් වන එකතු කරනවා තව 4 දෙනෙක් ඉන්නවා වයස අවුරුදු 56.5 බැගින් වෙන එකතු කරනවා. තව 4 දෙනෙක් ඉන්නවා වයස අවුරුදු 24.5 බැගින් වෙන එකතු කරනවා අපි. දෙන්නෙක් ඉන්නවා වයස අවුරුදු 20 බැගින් වෙන පොඩි උන්. බෙදනවා අපි මුළු ආසත්තෙන් ගාන 200යි. දැන් ඇත්තටම මේක තමයි අපි අර fx තීරුව කියලා හදන්නේ. ඕනනම් ඔයාලට ඒ විදිහට කරන්නත් තිබුණා. ඒ කියන්නේ ටේබල් එක ආපහු ගහ ගන්න. එතනදී කොහොමද ගහන්නේ? මෙන්න මේ ටික ගහගත්තා නම් ඇති. මධ්‍යන්‍ය වයස 88.5යි 72.5යි 78.0යි 68.5යි ඔය විදිහට ගහගෙන ගිහිල්ලා 20යි. සංඛ්‍යාතය 6යි 90යි 78යි 12යි ඔහොම ගිහිල්ලා 2යි. එතකොට මෙයා වයස කියන්නේ x. මෙතන f. එතකොට මෙතන එනවා fx තීරුවක්. fx තීරුව කියලා කියන්නේ මෙන්න මේ ගුණිතය තමයි ඉතින්. ඒ එන ටික එකතු කරාම සිග්මා fx එනවා.
ඊට පස්සේ සිග්මා fx BCM බෙදන්න පුළුවන්. ඒත් හරි. වැරද්දක් නැහැ. දැන් ඒතර මේ උඩින් ලියපු ක්‍රමවේදයට බැලුවොත් මෙතන අපි ලියන්න පුළුවන් 531යි එකතු කිරීම 665යි 25යි එකතු කිරීම 6084යි එකතු කිරීම 822යි එකතු කිරීම 218 ධන 200 ධන 98 එකතු කිරීම 40. එතකොට මේක බෙදන්න ඕන කීයද 200න්. එතකොට මුළු එකතු වෙනවා 14518 බෙදීම 200යි කියන්නේ. එතකොට උත්තරේ කීයද දෙන්නේ? අවුරුදු 72.59යි අවුරුදු ඒකකේ තියෙන්න ඕන. මේක වටේලා ඕනනම් 73යි කියලා ලිව්වත් අපි ලකුණු දෙනවා. අවුරුදු කියලා තියෙනවා. එහෙම තිබ්බත් අපි ලකුණු ලබා දෙනවා. right. ඒතකොට එතන මේ මුළු වයස ගණනය කරනවට මෙන්න මෙතන මුළු වයස ගණනය කරලා අපි ලකුණු 10ක් දෙනවා. මේ අවසාන උත්තරේට ආපහු දෙනවා. ලකුණු මේ මධ්‍යන්නේ ගණනය කරනකොට මෙන්න මෙතනට මේ පියවර ලකුණු 5ක් දෙනවා. අවසාන උත්තරයට අපි ලකුණු දෙනවා 4 ධන 1ක්. 1 දෙන්නේ ඒකකයට 4ක් දෙන්නේ 73. ඔය තමයි ලකුණු ලබා දෙන විදිහ. ලකුණු දෙන විදිය ගැන ලොකු අවධානයක් යොමු කරන්න. මොකද ගොඩක් කට්ටිය ගුරුවරු පවා හිතනවා ලකුණු දෙන එක වැඩක් නැහැ කියලා. ඒක හරියට දන්නා වගේ බොරුවට කියුවට මෙලෝදියක් දන්නෙත් නැහැ. ලකුණු බෙදෙන හැටි දන්නෙත් නැහැ. ළමයෙකුට ලකුණු නැති වෙන තැන් අඳුන ගන්න ඒගොල්ලෝ දන්නෙත් නැහැ. මොකද පේපර් මාකින් යන්නේ නැතිකොට ඒව හොයාගන්න බෑ. රයිට්. ඒ ළමයෙක්ට ලකුණු නැති වෙන තැන් තමයි අපි වැඩි වශයෙන් උගලන්ට පෙන්නන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ සාමාන්‍ය වැඩ කටයුතු ටික කොහොමත් කරනවා. අර හැමෝම කරන common mistakes පුළුවන් තරම් අවම කරගත්තා නම් සියලු ලකුණු ගන්න පුළුවන්. ඒක තමයි A එකකට යන්න පුළුවන් රහස. A එකකට යන්න පුළුවන් රහස. B එකක් තියලා මේ A එකට යන්නේ එතකොට. C එකක් තියලා මේ B එකට යන්නේ එතකොට. right. ඒක තමයි අපේ ප්‍රතිඵලවලත් රහස. හොඳයි. ප්‍රශ්නය අවසන්. ඊට පස්සේ ගොඩක් වෙලා කතා කරා අපි හේතුව මේ ප්‍රශ්නේ ගොඩක් විශ්ලේෂණය කරන්න තියෙනවා. ගොඩක් ඒ ප්‍රශ්නෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒතර අපි ඉගෙන ගත්ත දේවල්ම නැවත යෙදිලා තියෙන විදිය. ඒ ප්‍රශ්නේ තුල හරිම ප්‍රායෝගිකව භාවිතා කරලා තියෙනවා. ටේබල් දෙකක් තියෙනවා දැක්කම බය හිතෙනවා. ඉතින් ওই ටේබල් දෙකම අපිට පිටපත් කරන්න යන්න ඕනේ නැහැ. මොකද එහෙම කරන්න ගියාම වෙලාව යනවා. ඒ නිසා එක ටේබල් එකක් පිටපත් කරගෙන අපිට ඇත්තටම ගාන හදන්න පුළුවන්. අර අවසාන කොටසට අවශ්‍ය නම් ටේබල් එක පිටපත් කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අවබෝධයෙන් හදාගෙන යන්නත් පුළුවන්. right. ඊළඟට මේ පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නය. ක්‍රිකට් ගහන්න තියෙන කණ්ඩායම ජ්‍යාමිතිය සහ වර්ගඵලයේ පරිමාව ආශ්‍රිත ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ක්‍රිකට් තරඟ විනිශ්චය සඳහා භාවිතා කරන තාක්ෂණයක මූලික සංකල්පයක් මත පදනම් වේ. ක්‍රිකට් පිටියක් ඉහළින් දර්ශනය වන ආකාරය එක රූපයේ දැක්වේ. A සහ B යනු පන්දු රකින්නන් දෙදෙනෙකු සිටින ස්ථාන වේ. CD කඩ ඉර මගින් දැක්වෙන්නේ පිතිකරුවෙකුගේ ප්‍රහාරයේදී පන්දුව ගමන් කරන රේඛීය පතයයි. කාටිස් යනු කණ්ඩාංක තලයක් රූපේ මත ස්ථානගත කර ඇත්තේ එහි මූල ලක්ෂ්‍ය වෘත්තාකාර පිටියේ කේන්ද්‍රය හා සමපාත වන ලෙසයි. මේ පරිමාණයකට අඳින ලද රූපයක් නොවේ. right. එතකොට අපිට ටිකක් එමින් ප්‍රවේශ වෙන්න පුළුවන් වැඩි. මෙන්න මේ වගේ ක්‍රීඩා පිටියක් ඒ ක්‍රීඩා පිටියේ හරි මැදින්
ඛණ්ඩාංක තලයක් තියෙනවා. ඒ ඛණ්ඩාංක තලයේ මේ තමයි x අක්ෂය, මෙයා y අක්ෂය, මේ හරි මැද කියන්නේ කේන්ද්‍රයලු. කේන්ද්‍රය කියලා කියන්නේ බිඳුව ලක්ෂය. දැන් මේ තියෙන්නේ හතරේ සීමාව. ඊට පස්සේ පිතිකරුවෙක් විසින් පහර දෙන්නේ. මෙතන C ලක්ෂය කියලා කියනවා. මෙන්න මේ විදිහට දීලා තියෙනවා කඩිරක් නම එතකොට මෙතන දීලා තියෙනවා D ලක්ෂය කියලා. මේ තමයි පිච් එක. මම පිච් එක අඳින්නේ නැහැ. ඔන්න පිච් එක අඳින්න පුළුවන් අපිට මෙන්න මේ තියෙන්නේ ක්‍රිකට් පිච් එක. මේ කතාවට අනුව A කියලා පන්දු රකින්න කින්නල මෙන්න මෙතන. A. B කියලා පන්දු රකින්න කින්නල මෙන්න මෙතන. B. දැන් අපි බලමු මොකද්ද කියන්නේ කියලා. A වල පළවෙනි කොටස. දැන් මේ රූපය ඔයගොල්ලන්ගේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරන්න උත්සාහ කරන්න එපා විභාගෙට. මොකද ඒක කරන්න යන වෙලාව යනවා. අපිට පුළුවන් නේ පේපර් එකේ තියෙනවනේ එතනම කටු වැඩ කරන්න පුළුවන්. රයිට් පිළිතුරු පත්‍රයේ මේක අඳින්න කියලා කොහෙවත් කියලා නැහැ. හැබැයි අර කලින් ප්‍රශ්නේ ඔයගොල්ලෝ දකින්න ඇති ටේබල් එක පිටපත් කර කියලා කියනවා. AB සරල රේඛාවේ මධ්‍ය ලක්ෂය. AB සරල රේඛාවේ මධ්‍ය ලක්ෂය මූල ලක්ෂය බිඳුවකමා බිඳුව වේ. B ලක්ෂයේ ඛණ්ඩාංකය 30.02 වේ. දැන් මොකද්ද කියන්නේ? AB රේඛාවේ මධ්‍ය ලක්ෂය. ඔන්න AB රේඛාව. ඒ රේඛාවේ මධ්‍ය ලක්ෂය මූල ලක්ෂය කියලා කියනවා. ඒතර අපි තේරුම් ගත යුතු වැදගත් කාරණයක් තමයි මෙතනනේ මූල ලක්ෂය. මේ තියෙන්නේ බිඳුවකමා බිඳුව. බිඳුවකමා බිඳුව. B ලක්ෂයේ ඛණ්ඩාංකය දීලා තියෙනවා 30.02 කියලා. අපෙන් අහනවා A ලක්ෂයේ ඛණ්ඩාංකය. A ලක්ෂයේ ඛණ්ඩාංකය. මේක වලට හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ලේසි ක්‍රමයකුත් තියෙනවා, නිකම්ම රූපයෙන් කරන්න පුළුවන්. අපි දන්න ක්‍රමයකුත් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන මෙන්න මෙහෙම වැඩ කරන්න බලන්න. රේඛාවක් තියෙනවා. මෙතන A. රේඛාවේ මධ්‍ය ලක්ෂය බිඳුවකමා බිඳුව. මෙතන B ලක්ෂය. එයා 30.02. අහන්නේ A ලක්ෂය. ඒක අපි x, y කියලා ගමු. මේක මධ්‍ය ලක්ෂය. අපි දන්නවා මධ්‍ය ලක්ෂයේ x ඛණ්ඩාංකයේ සමාන වෙන්න ඕන අර AB වල x ඛණ්ඩාංක දෙකේ එකතුව බෙදීම 2. x ධන 30 බෙදීම 2ට. මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය හොයාගන්නේ අපි A සහ B ගේ x ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදලානේ. එහෙනම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංකය දන්නවනම් බිඳුව සමාන x ධන 30 බෙදීම 2යි. මේක හරස් ගුණ කරාම බිඳුව සමානයි x ධන 30යි. x සමානයි ඍණ 30යි. ඒ වගේම අපි දන්නවා y ඛණ්ඩාංකය සමාන වෙන්න ඕන A සහ B ගේ y ඛණ්ඩාංක වල එකතුව බෙදීම 2. එතකොට y ධන 0.2 බෙදීම 2යි. නැවත හරස් ගුණ කරොත් බිඳුව සමානයි y ධන 0.2යි y සමානයි ඍණ 0.2යි. එහෙම නිසා A හි ඛණ්ඩාංකය ඍණ 30, ඍණ 0.2. මේක තමයි උත්තරය. මතක තියාගන්න පහත දෑ සොයන්න කියලායි කියන්නේ. මොකෙක්කින් හරි බලලා A වල ඛණ්ඩාංකය ඍණ 30, ඍණ 0.2 කියලා දැම්මොත් ඔයගලන්ට ලකුණු දෙන්නේ අපි 5යි. මොකද ක්‍රමය සඳහා අපි ලකුණු වෙන් කරනවා හදන විදිහ අහන නිසා. සොයන්න කියලානේ කියන්නේ. රයිට්. සොයන්න කියනකොට හොයපු විදිහ තියෙනවා. ඊළඟට සමහරක් දරුවන්ට මෙන්න මේක මේ විදිහට දකින්න ඉඩ තියෙනවා. ඒ තමයි ඔයාලට පේන වෙති මේ රූපේ, මේ ජ්‍යාමිතික රූපේ බැලුවාම මේ පාදයේ සමානයිනේ මේකට. රයිට්. එතකොට ඇත්තටම මෙතන තියෙන්නේ මේ මෙන්න මෙහෙම
අංග සම ත්‍රිකෝණ දෙකක්. ඒතර මේ පැත්තට දුර 30යි නම් මේ පැත්තට දුරත් ඍණ 30ක් වෙන්න ඕන. මේ උස දශම දෙකයි නම් මේ පහළට යන දුර ඍණ දශම දෙකක් වෙන්න ඕන. එහෙම හිතලා ටක් ගාලා ඒ වල කණ්ඩාංකය දාපු ළමයි අපි දැක්කා. හැබැයි ඒ වල කණ්ඩාංකය අහසින් පහත් වුණා කියලා කිව්වොත් මං කිව්වනේ ක්‍රමයට ලකුණු දෙන්නේ නේ. ඒ නිසා මේ වගේ වෙලාවට ලියන්න වෙනවා රූපේ සමමිතිය අනුව. අන්න ඒ වගේ වචනයක් දාන්න. රූපේ සමමිතියක් තියෙනවා මම ඒක දැක්කා. ඒ නිසා මට ක්‍රමයක් නැහැ, ගණනය කිරීම නැහැ. මම සමමිතිය බලලා ලිව්වා. අන්න ඒ විදිහට රූපේ සමමිතිය අනුව ඒ වල කණ්ඩාංකය ඍණ 30කම ඍණ 0.2යි කියලා ලිව්වත් අපි මුළු ලකුණු දෙක. ඊළඟට AB රේඛාවේ අනුක්‍රමණය සොයන්න. දෙක කොටස. AB රේඛාවේ අනුක්‍රමණය. දැන් ඉතින් AB රේඛාවේ අනුක්‍රමණය හොයන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් A ලක්ෂයක් දන්නවා, මධ්‍ය ලක්ෂයක් දන්නවා, ඒ රේඛාව මත තියෙන B ලක්ෂයක් දන්නවා. අනුක්‍රමණය මට ලියන්න පුළුවන් MAB සමානයි මම තෝරගන්නම් කැමති විදිහක් උගලට මට පුළුවන්. ඔන්න මේ කණ්ඩාංකයත් ලියා ගන්න පුළුවන් දැන් ඍණ 30කම ඍණ 0.2යි කියලා. එතකොට y කණ්ඩාංක වල වෙනස 0.2 අඩු කිරීම ඍණ 0.2 බෙදීම. x කණ්ඩාංක වල වෙනස 30 අඩු කිරීම ඍණ 30. එතකොට ධනයි ඍණයි ධන වෙනවා මෙතන. ඍණයි ධන වෙනවා මෙතන. එතකොට මොකද වෙන්නේ? මෙතන 0.4 බෙදීම 60යි කියලා. මම උඩත් 10න් ගුණ කරලා යටත් 10න් ගුණ කරනවා. එතකොට එනවා 4 බෙදීම 600යි කියලා. දැන් මේක සුළු කරාම අපිට ලැබෙනවා 1 බෙදීම 150යි. 1 බෙදීම 150යි. එතකොට මෙතන 4යි මේක කැපුණාම 150. ඔන්න අනුක්‍රමණය MAB සමානයි 1 බෙදීම 150. මෙන්න මෙතන තමයි මම දවසක් විස්තරත් කරන්න හැදුවා. මේ වගේ තැන්වල මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. මේ ප්‍රෙස් පේපර් එක හදපු එක්කනාගේ දෝෂයක් මෙතන. ඉතින් අපි ඒවා කතා කරලා එවැනි දෝෂ නැවත වෙන්නේ නැති වෙන්න සැලසුම් සකස් කරලා තියෙනවා. මෙතන මේක සුළු කරපු ළමයෙකුට, ඒ කියන්නේ මේක කැල් එකක් තියෙන නිසා 1 බෙදීම 150යි කියලා ලියන්න නැතුව ළමයෙකුට කෙලින්ම 1 බෙදීම 150 කැල් එකකින් ගහලා උත්තරේ ලියන්න පුළුවන් 0.0.6යි 7යි කියලා. මොකද මේකට එන්නේ 0.0.6යි 6යි ඔන්න ඔහම එන්නේ. ළමයෙකුට ඔක ලියන්න පුළුවන් 0.0.6යි 7 කියලා. මතක තියාගන්න ඔක දශම ස්ථාන දෙකකට වට යන්න එපා. මෙන්න මෙතනනේ වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා ඒ ආ කියන වලින් දෙකක්වත් අවම වශයෙන් ගන්න. ඒතර මෙන්න මේ විදිහට උත්තරයක් තිබ්බට ගැටලුවක් නෑ. මෙතනදී අපි ලකුණු දෙනවා. මොකද මේක ඇත්තටම හරියට බෙදෙන විදිහට අරගෙන තිබ්බනම් ප්‍රශ්නේ ගොඩක් සාර්ථකයි. මේ ගැටලුව නිසා මෙන්න මේ 150 කියන එක බෙදීම 150 කියන අනුක්‍රමණය අරගත්ත ළමයාට සහ මේ 0.0.6යි කියන උත්තරේ ගත්ත ළමයාට මෙතනින් එහාට ලැබෙන පිළිතුරු වල වෙනසක් තියෙනවා. හරිද? ඒක ගැටලුවක් කරගන්න එපා. තමන්ගේ ක්‍රමයට අනුරූපව එන පිළිතුරු වලට අපි ඒ වෙලාවට බලලා ලකුණු දීලා තියෙනවා මේ අවුරුද්දේ. සර් ඒ ලක්ෂ්‍ය කණ්ඩාංකය ගත් විදිහයි පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඒ ලක්ෂ්‍ය කණ්ඩාංකය ගත්තේ මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩාංකය ගන්න සූත්‍රයක් තියෙනවා. රයිට්. මම තීරණය කරපු දවස්වලත් මේ වගේ ප්‍රශ්නයක් කරා කියලා මට මතකක් තියෙනවා. ඒ ලක්ෂ්‍ය කණ්ඩාංකය ගන්නකොට අපි කරන්නේ දැන් මෙහෙම රේඛාවක් තියෙනවා. මෙතන මධ්‍ය ලක්ෂ්‍ය බිඳුවකම බිඳුව. මේක තමයි මිඩල් පොයින්ට් එක. මේකනේ B දීලා තියෙනවා 30කම 0.2යි කියලා. හැබැයි අපෙන් අහන්නේ ඒක දන්නේ නැති නිසා මම x, y කියලා ගන්න. අපි ඇත්තටම මෙන්න මේ x සහ මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවම අපිට මෙන්න මේ බිඳුව එන්න ඕන. එතකොට බිඳුව සමාන වෙලා තියෙන්නේ x කණ්ඩාංක වල එකතුවේ බෙදීම 2. ඒ වගේම මධ්‍ය ලක්ෂයේ y කණ්ඩාංකය බිඳුවයි ඒක සමානයි a සහ b ලක්ෂවල මෙන්න මේ y කණ්ඩාංක දෙක. y ධන 0.2 බෙදීම 2. මේ ප්‍රකාශනය සුළු කරාම x සමානයි ඍණ 30යි කියලා එනවා. මේ ප්‍රකාශනය සුළු කරාම y සමානයි ඍණ 0.2යි කියලා එනවා. එහෙම තමයි ගත්තේ. right. ඉතින් අපි මේ වගේ ගණන් හදන්න මෙන්න මෙහෙමත් කරවන්න තරම්. අපි මෙතන හිතමු දුන්නා කියලා ඍණ 30යි ඍණ 0.2යි කියලා. මෙතන දුන්නා කියලා හිතන්නකෝ 30යි 0.2යි කියලා.
මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක අහන්න. ඒතර මධ්‍ය ලක්ෂය m කියලා ගත්තොත් මධ්‍ය ලක්ෂයේ කණ්ඩායමක අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ x කණ්ඩායම වල එකතුව ඍණ 30 ධන 30 බෙදීම 2යි. y කණ්ඩායම වල එකතුව ඍණ 0.2 ධන 0.2 බෙදීම 2යි. ඉතින් උත්තරේ කීයද? 0.0යි. ආයෙත් උත්තරේ එනවා. ඒ මධ්‍ය ලක්ෂ්‍ය හොයනකොට. දැන් මධ්‍ය ලක්ෂ්‍යයි අයින කණ්ඩායමකයේ දුන්නම ඉදිරි කණ්ඩායමකයේ හොයාගන්න අපිට මේ උඩින් තියෙන ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ B කොටස C ලක්ෂයෙහි කණ්ඩාංකය 0.8 වේ. C වල කණ්ඩාංකය මෙන්න මෙතන කීයද කියන්නේ? 0.8 වේ. 0.8 sorry 0.8. ඒ කියන්නේ මේ මෙන්න මෙතන කණ්ඩාංකය කීයද? 8යි. 0.8 කියලා කියන්නේ y අක්ෂය මත පිහිටි ලක්ෂයක්. y අක්ෂය මත පිහිටි ලක්ෂයක්. 0.8. CD රේඛාව AB රේඛාවට ලම්බ කරනවා. ඒ මොකද්ද කියන්නේ? C සහ D කියන රේඛාව AB ට ලම්බකයි. ඔන්න. CD කියන රේඛාව ගත්තොත් අපි ටිකක් දිගට ඕන නම් අඳින්නත් පුළුවන් මේක. CD කියන එක මෙන්න මේ කියන රේඛාව. මේ තියෙන CD රේඛාව. right ඔය රේඛාව ලම්බකයිලු AB ට ලම්බකයි. CD සරල රේඛාව හා සම්බන්ධ පහත දැස් යන්න. නැවතත් තියෙන්නේ සොයන්න කියලා. අනිවාර්යයෙන්ම ක්‍රමය තියෙන්න ඕන. පළවෙනිට කියනවා අනුක්‍රමණය සොයන්න. අනුක්‍රමණය. CD රේඛාවේ අනුක්‍රමණය හොයන්න. කොහොමද අපි අනුක්‍රමණය ගන්න? අනුක්‍රමණය ගන්න මෙතනදී අපිට පාවිච්චි කරන්න වෙනවා අපි දන්න තියරි එකක්. right මම මේක පොඩ්ඩක් මකන්නම් රූපයයි මට අඳින්න බැරි නිසා. ඔව් ලම්බ ගුණාම දෙපැත්තට පැහැදිලි නැහැ කියපු දේ. පැහැදිලි නැහැ පුතා. කැඩි කැඩි ඇහුනේ සම්පූර්ණයෙන්. ලම්බ ගහනකොට CD රේඛාව ඔයා කියන්නේ මට පැහැදිලි නැහැ කැඩි කැඩි ඇහෙනවා. right අහගන්නකෝ දැන් මොකද්ද මෙයා කියන්නේ CD රේඛාවේ අනුක්‍රමණය හොයන්නලු අපිට මේ ප්‍රශ්نين කියනවා. CD රේඛාව බලන්න. මොකද්ද? CD රේඛාව හරි හරි සර්. right දැන් අපි ආයෙත් දැන් මේ රූපේ තියෙන ඉරි දෙකම ආපහු මම ගහලා බලන්න මේ බලන්න. මේ තියෙන්නේ AB රේඛාව. ඒකට ලම්බකයිලු CD රේඛාව. මේ තියෙන CD රේඛාව. අපෙන් අහනවා CD රේඛාවේ අනුක්‍රමණය. අපි මේ වෙනකොට AB රේඛාවේ අනුක්‍රමණය දන්නවා. එක බෙදීම 500 150යි. එක බෙදීම 150යි. මෙයාගේ අනුක්‍රමණය m1යි කියලා ගත්තොත් m1 සමානයි නැත්නම් MAB සමානයි එක බෙදීම 150යි. අපි ඉගෙනගෙන තියෙන තියරි එකක් යම් කිසි රේඛා දෙකක් එකිනෙකට ලම්බක නම් ඒගොල්ලන්ගේ අනුක්‍රමණ ගුණකරාම ඍණ 1කට සමානයි කියන. එහෙනම් මේ CD රේඛාවේ අනුක්‍රමණය m2යි කියලා ගත්තොත් m1 ගුණ කිරීම m2 සමාන වෙන්න ඕන ඍණ 1කට. මේ තියරි එක භාවිතා කරන්න ඕන මෙතනට. රේඛා දෙක ලම්බකයි කියලා කියනවා. එක රේඛාවක අනුක්‍රමණය අපි දන්නවා. මීට කලින් හෙව්වා. AB රේඛාවේ අනුක්‍රමණය එක බෙදීම 150යි කියලා හොයලා තියෙනවා. එහෙනම් CD රේඛාවේ අනුක්‍රමණය AB රේඛාවේ අනුක්‍රමණයෙන් ගුණ කළ විට ඍණ 1කට සමාන වෙනවා. ඍණ 1කට සමාන නම් දෙන්න ලම්බකයි වගේම ලම්බකයි කියලා කියනවා නම්
ඍණ 1ට සමාන වෙන්නත් ඕන අනුක්‍රමණ දෙකේ ගුණිතය. දැන් m1 කියන්නේ 150 ඒක ආදේශ කරන්න පුළුවන්. m2 දන්නේ නැහැ. මේ සරල ප්‍රකාශනය සුළු කරාම m2 හොයන්න පුළුවන්. එතකොට m2 සමානයි ඍණ 150යි. හරස් ගුණ කරාම ඍණ 150. හරි මෙතනදී අර ප්‍රශ්නේ එනවා. ඒ කියන්නේ m1ට 0.0.6 ගත්ත ළමෙක් හිටියොත් එතකොට එයාට වෙන්නේ m1 ගුණ කිරීම m2 සමානයි ඍණ 1යි. එතකොට මෙතන 0.0.67 ගුණ කිරීම m2 සමානයි ඍණ 1යි. එතකොට m2 සමානයි ඍණ 1 බෙදීම 0.0.6යි 7. එතකොට මෙන්න මේක සුළු කරනකොට ළමයි වෙනස් උත්තරයක් එන්නේ අතන. ඒකයි මම කිව්වේ වෙනස් උත්තරයක් එන්නත් හැකියාව තියෙනවා මේ උත්තරයට ළඟා වෙච්ච විදිහ අනුව. එතකොට මෙතන උත්තරේ ඉන්නේ ඍණ 149.25යි කියලා. ඒකත් අපි පිළිගන්නේ. මොකද ඇත්තට මේ ප්‍රශ්නේ අගේ හරියට බෙදෙන්න දුන්නා නම් ළමයි ඔයම අමාරුයි වැටෙන්නේ නැහැ. ළමයිට කැල්ලෙකුත් දීලා බෙදපන්කුවම ඉතින් බෙදනවනේ ඒගොල්ලෝ බෙදලා දාන්න උත්සාහ කරනවා. භාග සංඛ්‍යාවක් විතර අනුක්‍රමණය තියන්නේ නැතුව. අනුක්‍රමණේ භාග සංඛ්‍යාවක් විතර තිබිය යුතු නැහැ. බෙදලා දැම්මට වැරද්දක් නැහැ. මෙතන ප්‍රශ්නේ හතපෙක්කලගේ තමයි වැරද්ද තියෙන්නේ. මාකින් ස්කීම් එක බලුවත් තමයි මේක තේරුම් ගන්න බෑ. මොකද මෙතන ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන එකක්. ඉතින් අපි අර අතෙන් ලියාගෙන අපි දැන් හදපු හින්දා මාකින් එක අපි දන්නවා ළමයට ලකුණු දෙන්න ඕනේ මේ විදිහටයි. මේ ගැටලුව निराකරණය කරගත්තේ මේ විදිහටයි කියලා ප්‍රශ්නේ හතපෙක්කනත් එක්ක. රයිට්. දැන් ක්‍රමය තියෙනවා. ඒ වගේම උත්තරේ තියෙනවා. අනුක්‍රමණය. ඒ නිසා සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. මට මතක හැටියට මෙතනට ලකුණු අපිලා දෙනවා ලකුණු 20ක්. ලකුණු 20ක්. 20ක් හරි 15ක් හරි දෙන්න. ලකුණු 15ක් දෙනවා. ලකුණු 15ක් දෙනවා මේ අනුක්‍රමණය හොයනකොට. ඊට පස්සේ y අන්තක්ඛණ්ඩය අහලා. y අන්තක්ඛණ්ඩය. ඒ කියන්නේ y අක්ෂයේ කැපෙන තැන y අගය අන්තක්ඛණ්ඩය කීයද මේකේ 8යි. හරි සරලයි. අන්තක්ඛණ්ඩය 8යි. හැබැයි අන්තක්ඛණ්ඩය 8යි කියලා ඩොක් ගාලා ලිව්වොත් මෙතනදී අපි ලකුණු දෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ මේ රූපය ඇඳලා මෙන්න මම මේ ලකුණු කරපු විදිහට ලකුණු කරලා තිබ්බොත් මෙන්න මේ විදිහට ලකුණු කරලා තිබ්බොත් මෙන්න මෙතන මේ C මෙතන කැපෙන තැන 8යි කියලා පෙන්නලා තිබුණොත් රූපය ඇඳලා අපි පිළිගන්නවා ක්‍රමය ඒක කියනවා. මොකද දැන් මේක හදන්න මෙතන උත්තරේ නෙමෙයි අන්තක්ඛණ්ඩයේ කීයද කියලා නෙමෙයි අහන්නේ. අන්තක්ඛණ්ඩයේ සොයන්න කියලා කියන්නේ. මොකද උඩ කොටසෙන් කියනවා රේඛාව සම්බන්ධ පහත දෑ සොයන්න. සොයන්නේ කොහොම සොයපු විදිහ තියෙනවා. සොයපු විදිහට රූපය ඇඳලා මෙතන 8යි කියලා පෙන්නලා තිබිලා අන්තක්ඛණ්ඩයේ සමානයි 8යි කියලා දාලා තිබ්බොත් අපි ලකුණු දෙනවා සම්පූර්ණ ලකුණු දෙනවා. right ලකුණු 15ක් දෙනවා. හැබැයි සමහර ළමයි අපි දන්නවා 0.8 නේ එහෙනම් ඉතින් අන්තක්ඛණ්ඩය 8යි. යාගේ ඔළුවේ තියෙනවා. නමුත් ඔළුවේ තියෙන එක පිළිගන්නේ නිවැරදි ක්‍රමයක් විදිහට ළමයා භාවිතා කරා කියලා. ලියලා තියෙන කොහේ හරි. right එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් වචනෙන් ලියන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. right C ලක්ෂයේ ඛණ්ඩාංකය C හි ඛණ්ඩාංකය නැත්නම් CD රේඛාව y ඡේදනය වන ඛණ්ඩාංකය 0.8 බැවින් අන්තක්ඛණ්ඩය සමානයි 8යි. අන්න එහෙම ලියන්න පුළුවන්. එහෙම ලියුවම සම්පූර්ණ ලකුණු අපි ලබා දෙනවා. අන්තක්ඛණ්ඩය සමානයි 8යි කියලා ලියුවම ලකුණු සම්පූර්ණයෙන්ම අරන් දෙනවා. right ඉතින් ප්‍රශ්නයකට උත්තර ලියලා වැඩක් නැහැ මාකින් ස්කීම් එකට අනුව ලකුණු හම්බ වෙන්නේ නැත්තම්. එතනදී මාකින් ස්කීම් එක හදන මිනිස්සයා අතර ඒ වගේම පේපර් එකේ ප්‍රශ්න හදපු මිනිස්සයා අතර ඒ මිනිස්සයා මේ ප්‍රශ්නෙට උත්තරේ බලාපොරොත්තු වෙන විදිහ අනුව උන්ගේ මානසිකත්වය අනුව උදේට ඇඳෙන් බැස්සේ කොයි පැත්තෙන්ද කියන එක අනුව මේ ලකුණු ලැබෙනවද නැද්ද කියන එක අසරණ ඕගොල්ලොන්ගේ අනාගතයේ තීන්දුව වෙනවා. ඒ නිසා මේ මිනිස්සු ඇඳෙන් බහින්නේ කොයි පැත්තෙන්ද කියන එක හරියට හඳුනගෙන තමයි මේ විදිහට මේ සැලැස්ම හදලා උගන්වන්නේ ඔයගලන්ට. ඉතින් ඒක ඉගෙන ගන්න වර්ධන එකක් නෑ. පේපර් එක අතර ගත්තම තේරෙයි අපි හරි දෙයක් කරගෙන තියෙනවා. බය නැතුව ලියන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටස කියනවා
සමීකරණය හදන්න. CD රේඛාවේ සමීකරණය. CD සමීකරණය. මොකද සමීකරණය කියන්නේ? සරල රේඛාවක සමීකරණය කියන්නේ y සමානයි mx ධන c. මේ වෙනකොට CD රේඛාවේ අනුක්‍රමණය කීයද? ඍණ 150යි කියලා අපි දන්නවා. අන්තක්ඛණ්ඩය කීයද? 8යි කියලා අපි දන්නවා. දැන් කලින් උඩ කොටස් දෙක හෙව්වනේ. එහෙනම් කරන්න තියෙන්නේ මේකට ආස කරන එක විතරයි. ඍණ 150යි x ධන 8. ඔච්චරයි උත්තරේ. right නිවැරදිව ආදේශ කරාම ලකුණු හම්බ වෙනවා. මෙතනදී පොඩි වාසියක් තියෙනවා. හදිස්සි හරි ඔර උඩම හදපු අනුක්‍රමණය අපි හිතමු ඕගොල්ලන්ට වැරදුනා කියලා. ඒ වැරදිච්ච අනුක්‍රමණය අරගෙන C3 රේඛාවේ අනුක්‍රමණය අරගත්තොත් ඕගොල්ලෝ ඒ වැරදි අගය මෙතනට දැම්මාමත් අපි ලකුණු මේ කොටසෙදි දෙනවා. අන්තක්ඛණ්ඩේ වැරදිට හෙව්ව කියන්නේ 3යි කියලා. එතකොට මේ අන්තක්ඛණ්ඩේ ආදේශ කරාමත් මෙතනට අපි සම්පූර්ණ ලකුණු මේකෙදි දෙනවා. මොකද අපි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ y සමාන mx ධන c කියන සමීකරණය ඔස්සේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කොහෙන් හරි අහසින් පහත් වෙච්ච අනුක්‍රමණයක් සහ අන්තක්ඛණ්ඩයක් පාවිච්චි කරලා අදාළ සමීකරණය ගොඩනැගීමේ හැකියාව තියෙනවද නැද්ද කියන විතරයි මෙතනදී අපි බලන්නේ. ඒ නිසා අපි ලකුණු මේකට සම්පූර්ණ දෙනවා වැරදි අනුක්‍රමණයක් වැරදි අන්තක්ඛණ්ඩයක් ආදේශ කරලා තිබුණා. හැබැයි ඒක උඩින් ගත්ත එකක් වෙනුනේ. Tamanට හිතන අනුක්‍රමණයකුයි අන්තක්ඛණ්ඩයකුයි දැම්ම කියලා ලකුණු දෙන්නේ නැහැ. උඩ කොටසක හදලා ඔයගොල්ලන්ට වැරදි ලෙස ආපු අනුක්‍රමයක් අන්තක්ඛණ්ඩයක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන් නම් අපි ලකුණු දෙනවා. ඊළඟ ප්‍රශ්නය CD රේඛාව දිගේ පන්දුව ඉදිරියෙන් පිහිටි කඩුල්ල දෙසට ගමන් කරයි. එක් කඩුළු කූරක් පිහිටි ඛණ්ඩාංක 0.12, ඍණ 10යි දී ඇති විට පන්දුව එම කූරේ ගැටෙන්නේදයි නිර්ණය කරන්න. දැන් පන්දුව මේ කූරේ ගැටෙනවද කියලා නිර්ණය කරන්න. මොකද්ද මේ කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. බලන්න. දැන් පිටිකරුවා විසින් පහරක් ගැහුවම CD රේඛාව දිගේලු පන්දුව යන්නේ. ඒ කියන්නේ පන්දුවේ ගමන් පතේ සමීකරණය මේ වෙනකොට දන්නවා. CD රේඛාවේ සමීකරණය. ඒක y සමානයි ඍණ 150යි x ධන 8යි. මේ තමයි මේ රේඛාවේ සමීකරණය. මේ රේඛාව හරහා යන නැත්නම් මේ රේඛා මත යන පන්දුව විකට් කූරක වදිනවද කියලා අහනවා. කඩුළු කූරක වදිනවද කියලා අහනවා. ඒ කඩුළු කූරක් පිහිටි ඛණ්ඩාංකය අපිට දීලා තියෙනවා. කඩුළු කූරක් පිහිටන ඛණ්ඩාංකය අපිට දීලා තියෙනවා 0.12, ඍණ 10යි කියලා. කඩුළු කූරක් පිහිටි ඛණ්ඩාංකය 0.12, ඍණ 10යි. right. ඒ කියන්නේ මෙන්න මේ ඛණ්ඩාංකය මේ රේඛාව මත තිබුණොත් මොකද වෙන්නේ? ඛණ්ඩාංකය මේ රේඛාවෙන් පිට තිබුණොත් කවදාවත් බෝලය කඩුල්ලේ වදින්නේ නැහැ. ඇයි ඉතින් රේඛාව ඛණ්ඩාංකය මෙතන නම් බෝලය යන්නේ මෙහෙන්. රේඛාව හරහානේ යන්නේ බෝලය යන්නේ රේඛාව දිගේ. ඛණ්ඩාංකය හදිස්සි හරි මේ රේඛාව මත තිබුණොත් බෝලය එන්නේ රේඛාව දිගේ නිසා කෙලින්ම කඩුල්ලේ වදිනවා. අපිට චෙක් කරන්න ඕන කඩුල්ලේ ගැටෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ අපි අත්‍තරම කළ යුත්තේ මොකද්ද? මේ රේඛාව මත මේ කඩුල්ලේ ඛණ්ඩාංකය පිහිටනවද කියලා බලනවා නම් හරි. CD රේඛාව මත CD ව්‍යාකරණ මේ දිග රේඛාවේ සමීකරණය අපි දන්නවා. මේ රේඛාව මත පිහිටි ලක්ෂයක් නම් මේ කඩුළු කූරට අදාළ ඛණ්ඩාංකය අනිවාර්යෙන්ම බෝලය රේඛාව දිගේ ඇවිල්ලා කඩුල්ලේ වදිනවා. එහෙනම් අපි මේ මොකද්ද මේ අපෙන් අහන්නේ? අපි මොකද්ද ඉගෙන ගත්ත මෙන්න මෙහෙම එකක්. සමීකරණයක් දීලා තියෙනවා. දීලා යම් කිසි ඛණ්ඩාංකයක් දීලා අහනවා එම ඛණ්ඩාංකය මෙම රේඛාව මත පිහිටනවද නැද්ද කියලා හොයන්න. අපි මේ වෙලාවට මොකද්ද කරනවා කියන්නේ? අපි ළමයි ඒ ඛණ්ඩාංකය ආදේශ කරලා බලනවා මේ ප්‍රකාශනයට තෘප්ත වෙනවද කියලා. හැබැයි ඒක කරන්නේ මෙන්න මෙහෙම. මම මේ ඛණ්ඩාංකයේ මෙන්න මේ විදිහට හදන්න පුළුවන්. x සමානයි 0.1 විට මම බලනවා y ට ඍණ 10 එනවද කියලා. අපි මේකට ආදේශ කරොත්
එතකොට y සමානයි ඍණ 150 ගුණ කිරීම 0.12 ධන 8 මේක සුළු කරාම y සමානයි ඍණ 10යි කියලා එනවා. y සමානයි ඍණ 10යි. එම නිසා මොකක්ද අපිට කියන්න පුළුවන්? ඒ කියන්නේ x කණ්ඩාංකයේ ආදේශ කරාම රේඛාවට y කණ්ඩාංකය අපි බලාපොරොත්තු වෙන එක එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා බෝලය කඩුල්ලේ වදී. හේතුව මේ විකට් කූරයට අදාළ කණ්ඩාංකය මේ රේඛාව මත පිහිටි කණ්ඩාංකයක් හින්දායි මේක මෙහෙම කියන්න පුළුවන් වෙන්නේ. තව ක්‍රමයක් තියෙනවා. මම x සමානයි කියලා ගන්න නැතුව මට ඕනනම් චෙක් කරන්න පුළුවන් y සමානයි ඍණ 10යි කියලා. මම බලනවා x ගේ අගය 0.12ක් එනවද කියලා. එතකොට අපිට එන්නේ සමීකරණය y සමානයි ඍණ 150යි x ධන 8. එතකොට y කියන්නේ ඍණ 10 සමානයි ඍණ 150යි x ධන 8 සුළු කරාම ඍණ 10 ඍණ 8 සමානයි ඍණ 150යි x. එතකොට ඍණ 18 සමානයි ඍණ 150යි x. x සමානයි ඍණ 18 බෙදීම 150 ඍණ උත්තරය 0.12. මොකද උනේ? y ආදේශ කරාම x අංකේ එනවා. x කණ්ඩාංකය හොයාගන්න පුළුවන්. x ආදේශ කරාම y අගයක් එනවා. ඒකේ තේරුම කඩුල්ලේ වදිනවා. බෝලේ කඩුල්ලේ වදිනවා. මේ හින්දා කියන්නත් පුළුවන් කඩුල්ලේ වදී. අන්න කඩුල්ලේ වදින්නේ දැයි නිර්ණය කරන්න. ඒ කියන්නේ හොයන්න කියලා කියන්නේ. එහෙනම් ක්‍රමයේ තියෙන්නත් ඕන. වදිනවද නැද්ද කියලා ලියලා තියෙන්නත් ඕන. right. හදිස්සි හරි අපි ආදේශ කරාම x කණ්ඩාංකයේ y ට ඍණ 10 ආවේ නැත්තම් ඒකේ තේරුම මොකක්ද? ඒකේ තේරුම මේ බෝලය ගමන් කරන රේඛාව මත කඩුල්ල පිහිටන්නේ නැත. ඒ නිසා කඩුල්ලේ වදින්නේ නැත. නෑ කියලා කියන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා ගොඩාක් ළමයි පෙළඹෙන්නේ මෙන්න මේ විදිහට හදන්න. මේක ලේසි. හැබැයි මේකට ලකුණු ගන්න ගියාම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ අවුරුද්දෙන් අපි ලකුණු දුන්නා. ඒ තමයි කෙලින්ම කණ්ඩාංකයේ තියෙන 0.12 කමා ඍණ 10. y සමානයි ඍණ 150 x ධන 8. මම කෙලින්ම ආස කරනවා y ට දානවා ඍණ 10යි. සමානයි ඍණ 150 ගුණ කිරීම 0.12 ධන 8. දැන් මේක සුළු කරාම ඍණ 10 සමානයි ඍණ 10යි කියලා එනවා. එහෙනම් රේඛාව තෘප්ත වෙනවා. අදාළ කණ්ඩාංකයේ ආදේශ කරාම නිවැරදි ගණිත පිළිතුරක් එනවා. මේ වැරදි නෑ. ඍණ 10 තමයි ඍණ 10 තමයි. එම නිසා රේඛාව මත මෙම කණ්ඩාංකයේ පිහිටයි කියලා අපිට ඕන නම් උත්තරේ ලියන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ පටන් ගන්නකොටම වැරද්දක් තියෙනවා. ඒ තමයි දැන් ඍණ 10 සමානයි කියලානේ පටන් ගන්න. සමානයි කියලා පටන් ගත්ත එකේ වැරද්දක් තියෙනවා. එහෙම ගණිතේ එහෙම පටන් ගන්න බෑ. ඔයාලට ඕන මෙහෙම දෙයක් කරන්න. මේක දකුණු පැත්ත සයිඩ් එක වම් පැත්ත සයිඩ් එක කියලා වෙන් කරගෙන දකුණු පැත්තට වෙන මාගයන් ටික ආදේශ කළා හොයනවා වම් පැත්තට වෙන මාගයන් ටික ආදේශ කළා හොයනවා දෙක සමානයි නම් එහෙනම් රේඛාව තෘප්ත වෙනවා කියලා කියන්න පුළුවන්. ඊට වඩා ලේසි x කණ්ඩාංකය ආදේශ කළා y කණ්ඩාංකය ගේනවද බලන්න. y කණ්ඩාංකය ආදේශ කළා x කණ්ඩාංකය ගේනවද කියලා බලන්න. දැන් මේකෙන් ඔයගොල්ලෝ ගන්න ඕන මේ ප්‍රශ්නේ උත්තරේ ගත්ත විදිහටදී. යම් කිසි සරල රේඛාවක් මත යම් අවශ්‍යතාවයක් සඳහා කණ්ඩාංකයක් පිහිටනවද නැද්ද කියලා හොයන්න අපිට උනේ. අපි මොකද කරන්නේ? අදාළ රේඛාවේ සමීකරණයට ඒ කණ්ඩාංකයේ x අගය ආදේශ කරලා බලනවා ඊට අනුරූප y අගය එනවද කියලා. එහෙම නැත්නම් y අගය ආදේශ කරලා බලනවා ඊට අනුරූප x අගය එනවද කියලා. ඒ දීලා තියෙන x අගය එනවද කියලා. එහෙම එනවනම් අනිවාර්යයෙන්ම රේඛාව මත පිහිටි කණ්ඩාංකයක් නිසා එම රේඛාව මත නැත්නම් රේඛාව මතින් එම කණ්ඩාංකයේ පිහිටනවා කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒතකොට දැන් මේක යෙදීමක් පාවිච්චි කරලා තියෙන මේ වැඩේට. මොකද්ද? රේඛාව දිගේ තමයි බෝලය යන්නේ. බෝලයෙන් රේඛාවේ සමීකරණය තමයි දීලා තියෙන්නේ. එතකොට බෝලය අහවල් ලක්ෂ්‍ය හරහා ගියොත් එතන තියෙනවා විකට් කූරක්. ඒකේ වදිනවා. වදිනවද නැද්ද කියලා හොයන්න ඕනේ. එතකොට අපි පාවිච්චි කරන තියරි එක මොකද්ද? රේඛාවේ සමීකරණයට විකට් කූරට අදාළ කණ්ඩාංකය ආදේශ කරලා බලනවා. x ආදේශ කරලා බලනවා ඊට අනුරූප y එනවද කියලා. එහෙම නැත්නම් y ආදේශ කරලා බලනවා ඊට අනුරූප x එනවද කියලා. එහෙම එනවනම් තෘප්ත වෙනවා ප්‍රකාශනය. ඒකේ අර්ථය තමයි රේඛාව මත අදාළ කණ්ඩාංකයේ පිහිටනවා. ඒ නිසා පිළිතුර කඩුල්ලේ වදී කියලා ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. මේක ලකුණු මට මතක හැටියට ලකුණු 47 කොහෙද දුන්නා මේ කොටස. ලකුණු 30ක් වගේ ලොකු ගාණක් දුන්නා මේ කැලේ. මොකද මේ කැලේ තමයි මේ ගානේ තියෙන
යෙදීම ඇත්තටම හිතන්න තියෙන දේ. ඒ නිසා මේ C කොටසට අපි මුළු ලකුණු දුන්නා 25. ඔව් මුළු ලකුණු දුන්නා 25. C කොටසට. 150 25 දුන්නේ මේකට. A කොටසට දුන්නා ලකුණු A කොටස. A කොටසට දීලා තියෙන ලකුණු 25ක්. අනේ C කොටසට දීලා තියෙන ලකුණු 40ක් sorry වැරදුනා. C කොටසට ලකුණු 40ක් වෙන්න දාලා තියෙනවා. A කොටසට 25යි, B කොටසට ලකුණු 30යි, C කොටසට ලකුණු 40ක් දීලා තියෙනවා. 150න් 40ක්. ඒක ඇත්තට පොඩ්ඩක් අමාරුයි ඒක කොටස. 40 ගන්න අමාරුයි. ගොඩක් ළමයිට වැරදිලා තිබුණා මේ 40 ගන්න ගිහින්. සමහර ළමයි හදලා තිබුණා. right ඒකයි දැන් මෙතන මේ ප්‍රශ්නේ අර සංඛ්‍යාවේ ප්‍රශ්නේ දෙකෙන් එකක් අපි කොහොමද කරන්න එපැයි. දෙකටම රෙඩි වෙලා යනවා. මොකද මේක සමහර අවුරුදු වල මේක හරිය ලේසි. අරක ටිකක් අමාරුයි. සමහර දෙයක හින ලේසි මේක ටිකක් අමාරුයි. මේ අවුරුදු නම් දෙකම පොඩ්ඩක් තියෙනවා. එක සමබරක් ගතියක් තියෙනවා. බර එක සමාන ගතියක් තියෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න දෙකෙන් එකක් අනිවාර්යෙන් කරන්නත් ඕනේ. right ඊට පස්සේ අපෙන් අහනවා D කොටස සීහි සිට ප්‍රහාර එල්ල කරන පිතිකරුවාගේ ප්‍රබලතම ප්‍රහාරක ප්‍රදේශය දෙක රූපේ CMN කේන්ද්‍රික ඛණ්ඩයෙන් පෙන්වයි. CMN කේන්ද්‍රික ඛණ්ඩයෙන් පෙන්වයි. CMN කෝණය අංශක 30ක් හා CM අරය මීටර් 60ක් යයි දී ඇත. පහත දෑ ගණනය කරන්න. එතකොට අපිට තව රූපයකට යන්න පුළුවන්. මෙන්න මේ විදිහට. මෙහෙමනේ කියන්නේ. අනහො දීලා තියෙනවා. right මෙතන M මෙයා C මෙයා N මේ කෝණයේ අංශක 30යි. කෝණයේ අංශක 30යි. අරය CM දිග 62 මීටර්. CM දිග මීටර 62යි. පහත දෑ ගණනය කරන්න. පළවෙනි කොටස MCN කෝණය රේඩියන වලින් හොයන්න. MCN කියන අංශක 30 රේඩියන වලින් හොයන්න. ඒතර අපිට පුළුවන් අංශක 30 සමානයි 180ක් කියන්නේ 5 නම් 30ක් කියන්නේ කොච්චර? මෙයාට මෙයා ස්ලෝඩාම 5 බෙදීම 6යි රේඩියන. දැන් ළමයි මෙතන හොයන්න මෙතන තියෙන්නේ මොකද්ද? ගණනය කරන්න කියලා. පහත දෑ ගණනය කරන්න. ඒතර සමහර ළමයි 30යිනේ 30 කියන්නේ 5 බෙදීම 6යි රේඩියන කියලා ඔහොම දාලා තියෙනවා. එතකොට ලකුණු නැහැ. ලකුණු දෙන්නේ නැහැ එතකොට. දෙන්නේ නැත්තේ ගණනය කරන්න කියලා තියෙන තැනක ඔයගොල්ලෝ මේ නිකම් උත්තරේ දැම්මට අපි ලකුණු දෙන්නේ නැහැ සමහර තැන්වල කීයක්වත්. දැන් මේක තමයි ඒ වගේ කීයක් අප දුන්නේ නැති දැන. MN ඡාපයේ දිග සොයන්නද? MN ඡාපයේ දිග. ඒ කියන්නේ මෙන්න මේ දුර. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයක් නේ ළමයි. මෙන්න මෙහෙම. කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර මේ තමයි ඡාප දිග. S මෙතන කෝණය අංශක 30යි. අරය මීටර් 62යි. දැන් මේ වර්ගඵල පරිමාණ කොටස. අරය මීටර 62යි. ඒතර අපි දන්නවා S හොයන්න පුළුවන් අපිට 5 සමානයි කීයයි කියලා දීලා තියෙන 3යි කියලා දීලා තියෙනවා. ඔන්න දැන් අනිත් ළමයි වැරද්ද කරගත්ත තැන. 5 වලගේ 3යි ලෙස දීලා තියෙනවා නම් ඒක 7න් 22 හෝ 3.14 කියලා ආදේශ කරනවා. අනිවාර්යයෙන්ම පිළිතුරේ චූටි වෙනසක් එනවා. එතකොට ලකුණු දෙන්නේ නැහැ. හේතුව දීලා තියෙන එක භාවිතා කරේ නැහැ කියලා තමයි ඒගොල්ලන්ගේ තර්කය. ඒතර අපිට S සමානයි 360ක් θ නම් 2.5r කියලා ගන්න පුළුවන්. ඒතර θ කියන්නේ අංශක 30යි 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 62යි. 5 කියන්නේ 3යි කියලා දානවා. right. ඒතර අපිට මෙතන උත්තරේ ගන්න පුළුවන් 30.31 කියලා එන උත්තරය හරියටම. උත්තරේ 31යි කියලා එනවා. ඡාප දිග මීටර් 31යි.
ඊට පස්සේ කොටස කියනවා CMN කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සොයනවා. වර්ගඵලය කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වෙන හොත් සූත්‍රය අපි දන්නවා මෙන්න මේ වර්ගඵලය ලියන්න පුළුවන්. A සමානයි 360ක් θ නම් phi r වර්ගය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. එතකොට θ කියන්නේ 30යි නැවත අංශක වලින් 360 ගුණ කිරීම phi කියන්නේ 3යි r කියන්නේ 62 ගුණ කිරීම 62. මේකත් පහසුවෙන් සුළු කරන්න පුළුවන්. නමසිය 61යි වර්ග මීටර් ඒකකේ තියෙනවා වර්ග මීටර් 961යි ඊළඟට ඊ කොටස වෘත්තාකාර හතරේ සීමාව එන බවුන්ඩරි ලයින් එක මගින් ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩා කරන ප්‍රදේශය මායිම් වේ බවුන්ඩරි ලයින් එක තමයි ක්‍රීඩා කරන ප්‍රදේශය හිමායිම හතරේ සීමාව මත පිහිටි ලක්ෂයක කණ්ඩාංක 16.63 යයි දී ඇති විට ක්‍රීඩා කරන ප්‍රදේශයේ සම්බන්ධ පහත දෑ ගණනය කරන්න. phi සමානයි 3යි ලෙස සලකන්නලු. දැන් මේ තමයි ක්‍රීඩා පිටිය. හතරේ සීමාව මත පිහිටි ලක්ෂයක් දීලා තියෙනවා. කීයයි කියලාද කියන්නේ? 16.63යි කියලා. right දැන් මේ ප්‍රශ්නය කියනකොට උඩ ඉඳන් ඔකට තේරෙන්නේ නැති මේකේ පරිමාණයක් දීලා නැහැ කොහෙවත්. මේකේ පරිමාණයක් කොහෙවත් දීලා නැහැ. ඒ නිසා අපිට මෙතනදී අර පරිමාණයෙන් ගුණ කරනවා කියන සංකල්පයට යන්න ඕනේ නේ. right. ඒතර අපි දන්නවා මේ ක්‍රීඩා පිටියේ හරිමැද තමයි 0.0 ඒක කලින්ම කියලා තිබුණා. 0.0 ක්‍රීඩා පිටියේ හරිමැද. right මෙහෙමනේ තියෙන්නේ. අපමණ තිබ්බේ. හතරේ සීමාවේ තියෙන ලක්ෂයක් 16.63. ඉතින් මම ඔයගොල්ලෝ හිතයි ඇයි සර් මෙතන යන්දි 16.63 ඒක තියෙනුන මෙතන නෙමෙයිනේ උඩනේ කියලා. ඒත් කමන්නේ මෙතන ලියන්න පුළුවන් වුණා. 16.63 මේ වගේ ලක්ෂයක්නේ. right. අපෙන් අහනවා අරය සොයන්න. ක්‍රීඩා පිටියේ අරය. ක්‍රීඩා පිටියේ අරය කියන්නේ මෙන්න මේ දුර. මෙන්න මේ දුර. ත්‍රේ දුර අපිට හොයන්න පුළුවන්. අරය සමානයි. කණ්ඩාංක දෙක දන්නවා. එක කණ්ඩාංකය 0.0 අනිත් කණ්ඩාංකය 16.63. එතකොට x කණ්ඩායමේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ දිග. කේන්ද්‍රය සහ ක්‍රීඩා පිටියේ බවුන්ඩරි ලයින් එකේ තියෙන ලක්ෂය යා කරන රේඛාවේ දිග. එතකොට x කණ්ඩාංක වල වෙනස 16 අඩු කිරීම බිඳුවේ වර්ගය. done. y කණ්ඩාංක වල වෙනස 63 අඩු කිරීම බිඳුවේ වර්ගයේ වර්ගමූලය. එතකොට මෙතනට එනවා 16 වර්ගය 63 වර්ගයේ වර්ගමූලය. මේක සුළු කරාම අපිට උත්තරයක් ලැබෙනවා 65යි මීටර් කියලා. මීටර් 65යි කියලා ලැබෙනවා. මීටර් 65යි කියලා ලැබෙනවා. right. ඊට පස්සේ දෙවෙනි කොටස අපේ අහනවා ක්‍රීඩා පිටියේ වර්ගඵලය අහනවා. ක්‍රීඩා පිටියේ වර්ගඵලය කියන්නේ වෘත්තයක වර්ගඵලය. පිටියේ වර්ගඵලය. ක්‍රීඩා කරන ප්‍රදේශයේ වර්ගඵලය කියන්නේ මේ වෘත්තාකාර ක්‍රීඩා පිටියේ වර්ගඵලය. phi r වර්ගය. phi කියන්නේ 3යි. අරය අපි හෙව්ව 65යි. ගුණ කිරීම 65යි. දැන් උතන අරය වැරදුනොත් මොකද වෙන්නේ? අරය වැරදුනොත් ළමයි ක්‍රමයට ලකුණු හම්බ වෙනවා. අවසාන උත්තරේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගාන මේ දිගට වැඩි කියලා මේ මග අතහැරලා යන්න හදන්න එපා. අපි දැක්ක ගොඩක් ළමයි කරන වැරද්ද තමයි මේ ගාන ටික දිගට යනකොට උත්තර ආපු ෂුවර් නෑ වගේ හිටිච්ච ගමන් මග ඇතහැර දානවා. ඒක එන අවාසියි. තියෙන උත්තර වලින් ගාන හදාගෙන ගියොත් අපිට ලකුණු ගොඩක් ලැබෙනවා. හරිද? අර වැරදි උත්තරේ ආදේශ කරලා නැවත ප්‍රශ්නයකට උත්තර ලියනකොටත් ලකුණු ලැබෙනවා ආදේශයට සහ ක්‍රමවේදයට. එතකොට පිටියේ වර්ගඵලය 12675 වර්ග මීටර්. ඔය තමයි ඊ කොටසේ අවසානය. ඊ කොටසට ලකුණු 20ක් දෙනවා. එතකොට පේන ඇති වර්ගඵලය තියෙනවා පරිමාව තියෙනවා. පයිතගොරසුත් නැතුව නෙමෙයි. අණ්ඩාංග ජ්‍යාමිතියේ සරල යෙදීමක් තියෙනවා. සරල යෙදීමක්. ඒක අපි තේරුම් ගන්න. අපි මේ අණ්ඩාංග ජ්‍යාමිතියේ තියරි ටික අපේ මේ වැඩේට ප්‍රායෝගිකව අනුගත කරගන්න. ප්‍රායෝගිකව රිංගව ගන්න. ඒ රිංගව ගන්න තමයි ඔළුව හදාගන්නේ. අර කියන කතාවේ දැන් කඩුල්ලේ වදිනවද කියලා අහනකොට රේඛාව තියෙනවා රේඛාව මත කඩුල්ල තිබ්බනම් හරි. බෝලේ යන රේඛාව තියෙනවා රේඛාව මත කඩුල්ල තිබ්බනම් හරි. එතකොට බෝලේ යන රේඛාවේ සමීකරණයේ තියෙනවා
ගඩුල්ලේ ඛණ්ඩාංකය තියෙනවා. එතකොට ඒ සමීකරණයට ඛණ්ඩාංකය ආදේශ කරාම තෘප්ත වෙනවා නම් හරි. එහෙම ඒ යෙදීම අපි හදා ගන්නවා. ඒ දෙක ඒ කියන්නේ ගණිතයයි ප්‍රායෝගික ජීවිතය දෙක එකට ලින්ක් කර ගන්නවා. එතකොට අපිට මේ ගණන් ඕනම එකක් හදන්න පුළුවන්. හොඳයි. එහෙනම් අද දවසේ වැඩ කටයුතු ටික අවසන්. රචනා ප්‍රශ්න දෙකක් සාකච්ඡා කළා. තව 2018 පේපර් එකේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න රෙකෝඩින් දානවා. right 2018 ප්‍රශ්න උත්තරත් අහලා තිබුණා. අපි ඒකත් සාකච්ඡා කරමු. මම සැලසුම් කරගෙන යනවා. බ්‍රහස්පති දවස් අනිවාර්ය දෙගොල්ලටම එකට තියෙන පන්තියක් තියෙන්නේ. IT පන්තිය ලබන සතියේ ඉඳලා අපි පටන් ගන්නවා. ඒ වගේම මම සැලසුම් කරලා තියෙනවා සිකුරාදා දවසේ සහ සිකුරාදා දවසේ මම ප්ලෑන් එකක් තියෙනවා අඟහරුවාදා සවස 7:09 2021 දරුවන්ටත් සිකුරාදා හවස 7:09 2022 දරුවන්ටත් වෙන වෙනම පන්ති දෙකක් කරගෙන යන්න. ඊට අමතරව දෙගොල්ලටම පොදු පන්තියක් තියෙනවා සෑම බ්‍රහස්පතින්දාවකම හවස 7:09. ඒ කියන්නේ අද මේ කරපු ටයිම්. ඒක දිගටම තියෙනවා. අවුරුද්දද දෙකද දිගටම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. right? එහෙනම් ඔයගොල්ලන්ට අදහසක් දෙන්නදී බ්‍රහස්පතින්දා 7:09 දිගටම තියෙනවා. දෙගොල්ලටම එකට තියෙන්නේ. අඟහරුවාදා 7:09 2021 අයට බදාදා 7:09 sorry සිකුරාදා 7:09 2022 අයට සමහර විට ඔය අඟහරුවාදා එකයි සිකුරාදා එකයි දෙපැත්තට මාරු වෙන්න ඉඩ තියෙනවා. ඒක මම ටිකක් කට්ටියගේ යෝජනා එහෙම බලලා කියන්නම්. ඒක මාරු වෙන්න ඉඩ කඩක් තියෙනවා. එහෙනම් අද දවසේ වැඩ අවසන් හැමෝටම සුබ රාත්‍රියක් රෙකෝඩින් එක දානවා. එකක් දානවා.